සුබ සන්ධ්‍යාවක්. රාහුල විද්‍යාලීය ලියෝ සමාජයේ සංවිධානය කරන Beyond the Limits අභිප්‍රේරණ වැඩමුළුවේ 5 වන අදියර සමගයි ඔබ එක්ව සිටින්නේ. මේ වැඩසටහනට අප හා සම්බන්ධ වූ ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. වත්මන් කොරෝනා වසංගත තත්ත්වයත් සමග නිවාසවලට කොටු වූ සිසුන් තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මානසිකව අභිප්‍රේරණය කිරීම මේ වැඩමුළුවේ මූලික අරමුණයි. ඉතින් ඒ සඳහා අද අපත් සමග එකතු වී සිටිනවා අපගේ ආරාධ්‍ය කතිකයා විශේෂඥ මනෝවෛද්‍ය දනුජ මහේෂ් මහතා. ඔහු රාහුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වගේම වර්තමානයේදී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සේවය කරනවා. ඉතින් වෛද්‍යතුමනි ඔබටයි මගේ මේ ගෞරවනීය ආරාධනය මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ස්තුතිවන්ත වෙනවා රාහුල විද්‍යාලයෙන් මේ ලැබිච්ච ආරාධනය. මොකද රාහුලේ වැඩක් කිව්වම ඒක මට කල්පනා කරන්න විදියක් නෑ. අනිවාර්යෙන් බාර ගන්නවා. මම රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් නිසාවෙන් මම හැමදාටම රාහුල විද්‍යාලයේ වැඩවලදී බොහොම සන්තෝෂෙන් සහ ගෞරවයෙන් බාර ගන්න මට එන ආරාධනාවන්. ඉතින් මේ වතාවෙත් මේ ලියෝ සමාජයෙන් මට රාහුල ලියෝ සමාජයෙන් දීපු ආරාධනාව ඉතාමත් සතුටින් කැමැත්තෙන් බාරගත්තා. එතකොට අපි මග මේ වෙලාව මට නම් ටිකක් රෑ වෙලා. නමුත් ඒක මට ගැටලුවක් නෙවෙයි. දැන් මට මෙහි වෙලාව රෑ 11:00යි. මම හිතුවා මේ අද දවසේ කතා කරන මාතෘකාව ගැන මම ඔයාලට කියලා දෙනවට වඩා යම්කිසි දෙයක් සාකච්ඡාවක් විදිහට කරන්න කියලා. නමුත් මගේ මුල කොටස මම මේක යම්කිසි මගේ අදහස් ප්‍රකාශ කිරීමක් කරන්න. ඊට පස්සේ අපි මේක ගැන කතා කරමු. මම හිතන්නේ හැමෝන්ටම මේ ගැන අත්දැකීම් තියෙනවා. හැමෝන්ටම මේ ගැන ඒ වගේම ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේක අපි වඩාත් හොඳයි කියලා මට හිතෙනවා. අවසාන කොටසදී සාකච්ඡාවක් විදිහට යන එක. ඉතින් මම දැනට එමනම් මේක ආරම්භ කරන්නම්. හොඳයි. මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරා පේනවා ඇති නේද පුතාලට? ඔව් ඩොක්ටර් පේනවා. ඕකේ රයිට්. ඒතර මම දැනට මම රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් විදිහට ඉඳලා 1995 අවුරුද්දේ රාහුලින් උසස් පෙළ අවසන් කරේ. ඊට පස්සේ මම වෛද්‍ය විද්‍යාලයෙන් 2005 අවුරුද්දේ ඉවත් වෙලා 2012 අවුරුද්දේ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට පුහුණුව අවසන් කරා. ඊට පස්සේ මම ඊට කලින් අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ සේවය කරා. ඊට පස්සේ ලංකාවේ අවුරුදු 5ක් නැවත වතාවක් ඇවිල්ලා සේවය කරා. නැවතත් මේ අවුරුද්දේ මාස 6කට කලින් විශේෂ පුහුණුවක් සඳහා අවුරුද්දකට ආවේ. ඒ වෙනකොට මම මාතර රෝහලේ වැඩ කරමින් හිටියේ. නැවත වතාවක් මම මාතරට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පහුගිය කාලේ පුරාවට මේ දින මාතෘකාව මේ මට අද ඔයගලත් එක්ක කතා කරන්න යන කාරණාව සම්බන්ධයෙන් බොහොමයක් අත්දැකීම් විශේෂයෙන්ම මාතර මම සේවය කරපු නිසා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මාතර රෝහලේ අවුරුද්දකට ආසන්න කාලයක් මට ගොඩක් අත්දැකීම් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පාසල් දරුවොත් එක්ක හුඟක් ළඟින් මම කටයුතු කරා අවුරුදු ගාණක්ම. ඒක නිසාවෙන් මේ ගැන මම ඇත්තටම කතා කරන්න ඒක මම බොහොම කැමැත්තෙන් හිටියා. මේක ඇත්තටම දරුවොත් එක්ක කතා කළ යුතු සහ මේක ඊටාත්ම කාලීන ඊටාත්ම වැදගත් මාතෘකාවක් නිසා. හොඳයි. එතකොට අපි අද අපිට කතා කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ මේ ඔන්ලයින් এডুকেෂන් කියන එක. අපි එක එක විදිහට මේක සිංහල වචනත් නොඑක් විදිහ අලුත් සිංහල වචන තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් අපිට ඔන්ලයින් এডুকেෂන් කියනවා, ඊ-ලර්නින් කියලා කියනවා. හැමදේම අවසානයේ එකට එකතු වෙලා ඉන්නේ මේ අන්තර්ජාලය හරහා කෙරෙන ඉගෙනීම. ඒ සම්බන්ධයෙන් කියන ඉගෙනීම කටයුතු. ඕනෑම ඉගෙනීම කටයුත්තක් අන්තර්ජාලය සම්බන්ධයෙන් කරනවා. එතකොට මේකේ දැන්
විශේෂයෙන් මේ ගැන කතා කරන්න අපට සිද්ධ වුණා. ඒ කියන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි කවුරුත් දන්නවා මීට අවුරුද්දක් එකමාරක් දැන් දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ පවතින කොරෝනා තත්ත්වය නිසාවෙන් මේක අපේ ජීවිතවලට ඉතාමත්ම තදබල ලෙස බද්ධ වුණා. මේ කියන ඊට පෙරත් මේක නොතිබුණා නෙවෙයි. නමුත් අපිට කැමැත්තෙන් අකමැත්තෙන් මේක වැළඳ ගන්නට සිද්ධ වුණා මේ ඔන්ලයින් এডুকেෂන් එහෙම නැත්නම් මේ e-learning කියන එක. ඉතින් මිනිස්සු කතා කරන්න ගත්ත මේකේ හොඳ පැත්ත නරක පැත්ත මේක කොච්චර හොඳයිද නරකයිද හොඳ වුණත් නරක වුණත් අපිට අවසානයේ මේක මේකට අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා මේකත් එක්ක. ඒක නිසා කරන්න දෙයක් නැහැ. අපි මේකේ හොඳ නරක ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න ඕන. මේ වගේ නොඑක් මතවාද රාශියක් ලෝකෙ පුරාම මේ ගැන කතා බහක් ඇති වුණා. මතවාද රාශියක් පැතිරෙන්න පටන් ගත්තා. ඉතින් ඒතකොට මේකේ තියෙන හොඳ නරක ගැන අහනකොට සමහරු මේකේ හොඳ පැත්ත කියන්න ගත්තා. සමහරු මේකේ නරක පැත්ත කියන්න ගත්තා. මේ නිසා විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවටම ඔයගොල්ලෝ දකින්න නැති රූපවාහිනී වෙන්න පුළුවන්, අනිකුත් මාධ්‍ය වලින් වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය ජාල වෙන්න පුළුවන්. මේකේ තියෙන හොඳ නරක ගැන තද බල ලෙස පුද්ගලයා අතර විවේචන එහෙම නැත්නම් මතවාද ඇති වුණා. ඉතින් සමහරු කියන්න ගත්තා මේකේ තියෙන හොඳ පැත්ත. මේ කොහොමද මේකේ ඔන්ලයින් කියන මේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ අපිට වෙන්න තියෙන වාසි මොනවද මේකේ තියෙන යහපත කියන එක. ඉතින් යහපත කොහොමවත් අපිට මේකට එකඟ වෙන්න සිද්ධ වුණා පහුගිය කාලේ වෙච්ච සිද්ධීන් එක්ක මේ තිබිච්ච කොරෝනා තත්ත්වයත් එක්ක. නමුත් මේකේ තියෙන හොඳ දේවල් ගැන මිනිස්සු කියන කතාවල්. ඒ කියන්නේ අපේ සමාජයේ පවතින කතාවල් ලෝකේ පුරාම අපි හිතමු ලංකාවට අපි සීමා කරගත්ත. ඉතින් ලංකාවේ අපි ඉන්න සමාජ තත්ත්වයන් අපේ තියෙන පහසුකම් එක කතා කරාම හුඟක් අය කියන ගත්ත මේකේ තියෙන හොඳක් තමයි විශේෂයෙන්ම ළමයින්ට ගෙදර ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියන එක. මොකද පහුගිය කාලේ පුරාවට මේ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ දරුවෝ ඉස්කෝලේ යනවා, පන්ති යනවා, ළමයි පුදුමාකාර විදිහේ තරඟකාරී රටාවකට විශේෂයෙන්ම මේ අධ්‍යාපනයේ තියෙන තරඟයත් එක්ක. ඉතින් ඒක අඩු වෙලා බොහොම සංසුන්ව සැහැල්ලුවෙන් ගෙදරට වෙලා වැඩ කරන්න පුළුවන් කියන මතය විශේෂයෙන්ම දෙමාපියන්ගේ අතර තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳ පැත්තක් විදිහට ඒගොල්ලෝ දැක්කා. ඒ වගේම පහසුව මේක හරි පහසුයි. මොකද ඉස්කෝලේකට පන්තියකට යන්න ගියාම මේ වෙනුවෙන් ලෑස්ති වෙන්න ඕනේ. සමහර වෙලාවට දුර ඉඳලා මේකට පැයක් දෙකක් එන්න පුළුවන්. සමහර වෙලාවට බස් එකක එහෙම නැත්නම් බයිසිකලයක එහෙම නැත්නම් පයින් එන්න පුළුවන්. මොකද ඒ ගත වෙන කාලයත් එක්ක විශේෂයෙන්ම උසස් පෙළ වගේ විභාගات එක්ක පහුගිය කාලේ ඉතාමත්ම අධිධාවනකාරී අධිතරඟකාරී රටාවකට අපිට යොමු වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකට ඒ කාලය කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා කාලය ඉතුරු කරගන්න පුළුවන්. මේක හරිය ලේසි ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන්. ඉතින් මේක තවත් හොඳ පැත්තක් විදිහට දැක්කා. අනිත් එක තමයි හුඟක් අය දැක්වූ දෙයක් සමහර වෙලාවට මේක ගැන වියදම අඩු වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා දැන් සමහර වෙලාවට පාසලේ කටයුතු වලදී එහෙම නැත්නම් අමතර පන්ති වලදී අපිට යන වියදම ඒක ඇඳුම් පැළඳුම් වලට යන වියදමේ ඉඳලා බස් ගාස්තු ඉඳලා හැම දෙයකදීම යන වියදම අඩු වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම මේකේ තියෙන වාසි විශේෂයෙන්ම දෙමාපියෝ කැමති උනේ මේ ළමයින්ගේ ආරක්ෂාව. මොකද දෙමාපියෝ හරි පහුගිය කාලේ පුරාවටම හරි ලොකු කැමැත්තකින් ඉන්න දෙමාපියෝ තමන්ගේ දරුවා තමන්ගේ ළඟම තියාගන්න. ඒක හේතු සාධක ඇතුව ඒගොල්ලෝ ඒක කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට ඒක හරි පහසුවක් වුණා. මොකද දරුවා තමන්ගේ ගෙදර තමන්ගේ ආරක්ෂිතව තමන්ගේ රැකවරණය ඇතුළේ ඉඳගෙන අධ්‍යාපනය ලබනවා. මෙන්න මේ පැත්ත තමයි ඒ වගේම ගුරුවරුන්ගේ කැමැත්තක් ඇති වුණා. සමහර ගුරුවරු කියන්න ගත්ත මේක හරි පහසුයි. ඒගොල්ලන්ට ගෙදර ඉඳගෙන ගෙදර අනිකුත් වැඩ කටයුතු වල නිරත වෙන ගමන් ඒකෙන් ඇවිල්ලා ඉවර වෙලා මේ අධ්‍යාපන කටයුතු කරලා නැවත වතාවක් ගෙදර යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අතර ගමනාගමන කියන වෙලාව ගොඩක් අඩු වෙනවා සහ කාලය ඉතුරු කරගන්න පුළුවන්. මෙහෙම කියන්නේ පිරිසක් විතරයි. මේකේ අනිත් පැත්ත අපි සමහර වෙලාවට කියනවා මේ ගැන හරි අකමැත්තෙන් කතා කරන පිරිසක් විදියට. ළමයි, දෙමාපියෝ සහ ගුරුවරු සහ අනිකුත් පිරිස. විශේෂයෙන්ම ළමයි කියන්න ගත්තා මේක අපිට වෙනද වගේ ඉගෙන ගන්න එක තේරෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් අහන්න විදියක් නැහැ. අපි තනි වෙලා වගේ පන්ති කාමරයක ඉන්න තියෙන පරිසරයේ වාතාවරණයේ වටපිටාව නැති නිසා අපිට මේක කරන්න අමාරුයි. ඒ වගේම දෙමාපියන්ගේ පැත්තෙන් දෙමාපිය කියන ගත්ත ලොකුම පැමිණිල්ල තමයි ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ කියන ගත්තේ අපි හැමෝන්ටම හැම දරුවෙකුටම කොහොමද අරන් දෙන්නේ ඩිවයිස් එකක්. ඒ කියන්නේ උපකරණයක් කොහොමද එක්ක අපිට ජංගම දුරකථනයක් ගන්න වෙනව නැත්නම් ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කරන්න වෙනව. කොහොමද අපි මේක එහෙම නැත්නම් ටැබ්ලට් එක කොහොමද මේක අපි හැම ළමයෙකුටම අරන් දෙන්නේ. ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්න ගෙදරවල සමහරවිට එකම වෙලාවේ පන්ති තියෙනවා. පාසල පැවැත්වුණා මේ පහුගිය කාලේ පුරාවටම මේ ඔන්ලයින් ක්‍රමයට කොහොමද අපි ඒගොල්ලන්ට මේ දේවල් සපයන්නේ. ඒ වගේම අනිත් එක තමයි අධිවේගී නැතත්
අනිවාර්යයෙන්ම මේකේ තියෙන වීඩියෝ සහ ඔඩියෝ කියන එක ක්‍රියාත්මක කරන්න වෙන නිසාවෙන් අවශ්‍ය වෙන අන්තර්ජාල පහසුකම් නැතිකම. විශේෂයෙන්ම අපි හිතමු අපට ඔක දැනෙන්නේ නැති වෙන්න පුළුවන් මාතර වගේ ප්‍රදේශයක. නම් ගොඩාක් ඈත ප්‍රදේශයක වුණොත් අපිට ඒක ටිකක් අමාරුයි. සමහර පළාත් වලට තිබුණේ නැහැ. අපි දන්නවා පහුගිය කාලේ කතා වෙච්ච ප්‍රශ්න. අන්තර්ජාල පහසුකම් තිබුණේ නැති. ඒක නිසා මේක කොහොමද ළමයි ඉගෙන ගන්න. සමහරුන්ට ඒගොල්ලෝ කියනකත් සමහරලාට මේකේ ළමයි දෙපිරිසකට බෙදෙනවා. සමහර පිරිසකට මේකෙන් වාසියක් වෙනවා. සමහර පිරිසකට මේකෙන් අවාසියක් වෙනවා කියන එක. ඉතින් එහෙම මේකේ තියෙන අවාසි අඩුපාඩු එක තවත් සමහර වෙලාවට තවත් පිරිසක් විශේෂයෙන්ම ගුරුවරු කියන එකත් අපිට දරුවන්ට හරි අමාරුයි උගන්වන්න. කොහොමද මේ දරුවොත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති නිසා මේ ඉන්ටරැක්ෂන් එකක් නැත්නම් කොහොමද අපි ළමයින්ට උගන්වන්නේ? මොකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවෝ ඕගොල්ලෝ දැන් සමහරලාට පන්තියේ ඉන්න වගේ නෙවෙයි ගෙදර ඉන්නකොට සමහරලාට මේ විදියට පන්තියට යන්නේ මේක ඔන්ලයින් ක්‍රමයට පන්තියට යන්නේ ඇඳේ ඉඳගෙන. සමහරලාට නිින්දෙන් නැගිට ගමන් මේ දතකට මැදලත් නැහැ. ඉතින් එතකොට සමහරලාට ගුරුවරු ප්‍රශ්නයක් අහුවාම තමන්ගේ ඩිවයිස් එක ඔන් කරලා එහෙම නැත්නම් තමන්ගේ උපකරණය ඔන් කරලා ඒගොල්ලෝ කොහෙර වෙන තැනක ගිහින්. ඉතින් මේ වගේ විශේෂ ප්‍රශ්න ගොඩාක් ඇති වුණා මේ ක්‍රමයත් එක්ක. ඉතින් ඒගොල්ලෝ කියන එකට අපිට දරුවන්ට හරියට උගන්වන්න බෑ. අපිත් එක්ක තියෙන ඉන්ටරැක්ෂන් එක නෑ. මේක කරන්න බෑ අමාරු දෙයක් කියලා. ඉතින් මේ වගේ වාසි අවාසි දෙපැත්තම තියෙන තත්වයක් තුල අපි මේකත් එක්ක කොහොම වුණත් අපිට යන්න සිද්ධ වුණා. වෙන ක්‍රමයක් නැතිකම නිසා. ඒ මිනිස්සු අතර දෙපිරිසක් මතවාදයක් ඇති වුණා. දෙපිරිසක් සමහරු මේක හොඳ දැක්ක, සමහරු මේක නරක පැත්ත දැක්ක. මේක අපි ඉතිහාසය ගැන පොඩ්ඩක් බැලුවොත් මම එනවා මගේ අදාළ මාතෘකාවට ඉක්මනින් එන්නම්. මේක ඉතිහාසය ගැන බැලුවොත් මේ e-learning කියන වචනය සම්බන්ධයෙන් මුලින්ම හොයාගත්ත සහ මුලින්ම මේ වචනේ භාවිතයට දැම්මේ 1999 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ. එතනින් තමයි මේ e-learning කියන වචනය පටන් ගන්නේ. නමුත් e-learning කියන එක පටන් අරන් ඊට කලින් මේ වචනය පටන් ගත්තේ online education එහෙම නැත්නම් ඔය e-learning කියන එක. මේකේ ඇත්තටම නිර්වචන රාශියක් තියෙන පුළුවන්. නමුත් අපි හරි නිර්වචනයක් ගත්තොත් එහෙම නැත්නම් අපි පොදුවේ සියලුම කටයුතු කොටස් එකතු කරලා ගත්තොත් ඒකෙන් කියන්නේ අපි මේක අපි මේ අන්තර්ජාලය භාවිතාවෙන් නෙට්වර්ක් එකක් හදලා තියෙනවා to design deliver select administrate and extend learning කියන්නේ ඉගෙනීම සඳහා ඉගෙනීම අනිත් අයට ලබා දීමට ඉගෙනීමට අනිත් අය එකතු කර ගැනීමට ඉගෙනීම සම්බන්ධයෙන් යම් ඇති වෙන කතිකාවන් ඒ ගැන කතා කරගන්නට මේ කියන සියලුම කාරණා කියන්නේ ඉගෙනීම සම්බන්ධ ඒක පාසල් අධ්‍යාපනය විය යුතුම නෑ පොදුවේ ගත්තාම ඉගෙනීම කියන වචනේ අපි ඉගෙනීම සම්බන්ධව කරන කටයුතු අන්තර්ජාලය හරහා. ඉතින් මේකට අපි e-learning කියලා එහෙම නැත්නම් online teaching online learning මේ හැම එකම එක පොදු කුලකයක් ඇතුලේ තියෙන කාරණා. ඒක සම්බන්ධයෙන් ඊළඟට ඇතුළේ learning management system කියන එක. learning management system කියලා කියන එක මුලින්ම 2000 අවුරුද්දේ මුලින්ම ඇති වෙන්නේ. මුලින්ම එන වචන තමයි මේ all access com කියන විදිහේ. නමුත් පසු කාලීන විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු දෙකක් ඇතුළත COVID තත්ත්වයට එක්ක විවිධාකාරදී මේක අන්තිමට සම්පූර්ණ මේක වෙළඳ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක මාකට් එකක් හැදිලා තියෙන්නේ. ඉතින් විවිධාකාර විදිහේ අපිට ඇත්තටම පුරුදු අපි කියන්නේ ගොඩක් වෙලාවට Zoom එහෙම නැත්නම් Teams වගේ දේවල් එහෙම නැත්නම් Google කියන එක. නමුත් ඊට වඩා ඇත්තටම අපේ රටේ ඒවා ජනප්‍රිය වුණාට වෙනත් රටවල් එක ගත්තාම උඩින්ම තියෙන වැඩිපුරම ජනප්‍රිය ඒවා ගත්තාම සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. Zoom එක තියෙන ඊට වඩා සමහරට භාවිතය අඩුයි ලෝකේ. අඩුයි කියලා කියන්නේ සාපේක්ෂව ඊට වඩා සමහර උඩින් තියෙනවා. ඒ සමහර ඒවා Blackboard කියලා කියනවා. Schoology, Google Classroom ඊළඟට Absorb LMS, LearnDash මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට Zoom එක එහෙම නැත්නම් Teams කියන ඒවා තමයි මේ LMS system විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ තියෙන advantages ඇත්තටම ගත්තොත් මම කලින් කතා කරේ මිනිස්සු කතා කරපු ඒ කියන්නේ අපි සමාජය තුළ අපි කතා කරපු මේ ඇත්තටම වාසි අවාසි නෙමෙයි මම අර කලින් කතා කරේ. මේකේ ගොඩක් අය කතා කරේ මේකේ තියෙන පහසුව සහ අපහසුතාවය. ඉතින් වාසි අවාසි කියන එකයි පහසු අපහසුතාවය කියන එකයි දෙකක් ඇත්තට. මේ කියන්නේ සමහර වෙලාවට අපිට හුඟක් පහසු දෙයක් තියෙනවා. නමුත් ඒක අපිට වාසිදායක නැති වෙන්න පුළුවන්. අපි පහසුවෙන් අතට ගන්න දෙයක් නමුත් ඒක අපිට අවාසිදායක වෙන්න පුළුවන්. ඒක නිසා වාසි අවාසි කියන එක තමන්ගේ තියෙන පහසු අපහසු කියලා කියන තව එක මම මුලින් කතා කරේ මේකේ තියෙන පහසු. ගොඩක් අය ඇත්තටම මේකේ වාසි අවාසි කියන වචනේ හරියට පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ මේ තමන්ට තියෙන පහසු ලේසිය කියනවා මේක වාසි කියලා. එතන වාසි අවාසි කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. අපි ගත්තොත් එහෙම මේ කියන online education එකේ තියෙන වාසි විදිහට ඇත්තටම මේක දෙපැත්තට කතා කරන්න පුළුවන් මේකේ නමුත් අඩු වියදමක් කියන එක.
විශේෂයෙන්ම මේ අඩු වියදම කියන එක සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපේ රටට සාපේක්ෂව අපි දන්නවා මේ අපිට ඇත්තටම මේ අන්තර්ජාල පහසුකම් කියන අපිට data ගන්න ගියාම හරිම ලොකු මුදලක් සාපේක්ෂව ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. නමුත් ලෝකයේ ගොඩක් රටවල් ගත්තාන් පස්සේ data කියන එක හුඟක් තැන්වල නොමිලේ ලබා දෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් මේක පොදුවේ කතා කරොත් අපිට අඩු වියදමක් යන්නේ. ඒ වගේම අපේ රටට ගලපලා කතා කරත් සමහරවිට මේ ඔන්ලයින් ක්‍රමයට අඩු වියදමක් කරලා data වලට අපිට සල්ලි ගෙවන්න සිද්ධ වුණාට අනිකුත් වියදම් සමහර වෙලාවට අපිට අඩු වෙනවා. විශේෂයෙන් අපි හිතමු අපිට පන්තියකට යන්න ඉස්කෝලේකට යන්න වැය වෙන මුදල පොදුවේ ගත්තාම ගමනාගමනයට ඇඳුම් පැළඳුම් වල මේ සියලුම දේවල් වලට යන මුදල අඩු වෙනවා. අඩු වෙලා එතකොට අපිට වියදම අඩු වෙනවා. නමුත් බැලන්ස් එකක් මේකේ තියෙන සමහර පැත්තකින් කියන්න පුළුවන් මේක වියදම වැඩි කියලා. අනිත් එක තමයි වයිඩ් කවරේජ් එකක්. විශේෂයෙන්ම අපි දන්නවා දැන් අපේ පන්ති කාමරයක දාන්න පුළුවන් සමහර පන්ති කාමරයක ළමයි 45ක් වෙන්න පුළුවන් 50ක් වෙනවා 55. නමුත් මේ ඔන්ලයින් ක්‍රමයට ළමයි 5000කට උනත් එක වෙලාවට අපේ සර්වර් එක හොඳ නම් 5000කට උනත් එක වට කරන්න පුළුවන්. අපි දන්නවා පහුගිය කාලේ දැනටත් පැවැත්වෙනවා විශේෂයෙන්ම අමතර පන්ති පැවැත්වෙනවා. ඒ කියන්නේ ටියුෂන් ක්ලාසස් ළමයි 2000 2500 3000 4000 උනත් එකවරට යොදව ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ලොකු ප්‍රමාණයකට එකවර කතා කරන්න පුළුවන් එක මේක එක වාසියක් වෙනවා. අනිත් එක තමයි මේ අපි සිංගල් නොලෙජ් බේස් කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු ළමයි 100ක් ඉන්න පන්තියක අපිට පන්තියේ ටියුටෝරියල් එකක් දෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයක් බෙදලා දෙන්න. එහෙම නැත්නම් අපි හිතමු අපිට පරිශීලනය කරන්න පොතක් දෙන්න මේ 100 දෙනාටම පොත් 100ක් දෙන්න. විශේෂයෙන් අපි හිතමු පුස්තකාලයකට යනවා නම් ඒ පුස්තකාලේ අඩුම ගානේ ළමයි 40ක් පුස්තකාලයට ගියාම ළමයි 20කටවත් එක වර්ගයක පොතක් දෙන්න වගේ පොත් 20ක් අපිට තියෙනවා. අපි දන්න පාසලේ අච්චු පොත් කියලා අපි කියන්නේ එහෙම දෙන්න. නමුත් මේකෙදි එක සර්වර් එකක එක පොත් එක නොලෙජ් බේස් එකක් එක පොතක් දාලා තිබ්බොත් ඒ පොතට හැමෝන්ටම තියෙන ඇක්සස් එක. හැමෝන්ටම තියෙන ඒකට සම්බන්ධ වෙන්නේ හැකියාව. ඒක නිසා ඒක සිංගල් නොලෙජ් බේස් එකක් විශාල පිරිසක් අතර පරිශීලනය කිරීමට යොදා ගන්න පුළුවන්. අනිත් එක easy to use කියන එක අපිට පහසුයි මේක පාවිච්චි කරන්න. අපි හැමෝම දන්නවා මොකද දැන් සාමාන්‍යයෙන් අවුරුදු 4 5 ළමෙක් පවා දන්නවා කොහොමද ලොග් වෙන්නේ කියන එක. මේකට ලොග් වෙලා කොහොමද ලින්ක් එකකින් ගිහලා Zoom හරි එහෙම නැත්නම් ඕනම විදියක් Teams හරි මොනවා හරි එකකින් කොහොමද අපි ලොග් වෙලා මේ කටයුත්ත කරගන්න කියන එක. අනිත් එක තමයි වෙලාව ඉතුරු වෙන එක. මම අර කලින් කිව්වා වගේම අර සමහර ළමයි ඉන්නවා කෙලින්ම නිදි ඇඳෙන් කෙලින්ම පන්තියට සහභාගී. ඒ කියන්නේ ඇඳෙන් කෙලින්ම පන්තියට යන දැන්. ඒක නිසා අපිට වෙලාව ඉතුරු කර ගැනීම සම්බන්ධයෙන් මේකේ ලොකු පහසුවක් සහ වාසියක් පහසුවක් නෙමෙයි වැරදි වචනේ වාසියක් තියෙනවා කියන එක හුඟක් දෙනෙක් කියන කතාව. හරි අපි එතනින් වාසි ගැන කතා කරලා අපි අවාසි ගැන කතා කරන එක පස්සට තියලා මම ටිකක් මැදදී මෙන්න මේ කොටස කතා කරන්න කැමතියි. ලර්නින් කියලා කියන්නේ මොකක්ද? ඉගෙනීම කියලා කියන්නේ මොකක්ද? සමහරවිට අපි ඉගෙන ගන්නවා අපි හරියටම දන්නේ නැහැ මොකක්ද ඉගෙනීම කියලා කියන්නේ. ලර්නින් කියලා කියන්නේ process එකක්. ලර්නින් කියලා කියන්නේ ක්‍රියාදාමයක්. ඒක මේ one off එකක්. එකපාරට ඇති වෙලා එකපාරට නැති වෙන එකක් නෙමෙයි. ක්‍රියාදාමයක් මොකක්ද? ඒ ක්‍රියාදාමෙදි සිද්ධ වෙන්නේ අපි අලුත් දේවල් පිළිබඳ දැනුමක් ගන්න. මෙන්න මේක තමයි ලර්නින් කියන්නේ. උදාහරණයක් මම කිව්වොත් මේක සරලවම කියන්න පුළුවන් දෙයක් තමයි. අපි දන්න කතාවකනේ පුංචි කාලේ දරුවෝ සමහර වෙලාවට මේ අවුරුදු 2 3 4 ළමයි සමහර වෙලාවට ඒ ළමයි ගිහලා මේ අල්ලනවා මේ පහන් දැල්ලා කියන ඉටිබන්දමක් කියලා හිතන්නේ. නැත්නම් හැඳුම් කුරක් කියලා හිතන්නේ. අත පිච්චුනාට පස්සේ දෙවෙනි තුන්වෙනි වතාවට එයා ඒක කරන්න යන්නේ නැහැ. එහෙම නොකරන්නේ දැන් අපි නම් දන්නවනේ ගින්දරක් ඇල්ලුවම අත පිච්චෙනවා කියලා. නමුත් ඒ දරුවා ඒක තේරෙන්නේ අවුරුදු 2 3 4 අපිට ඒක තේරුනේ නැහැ. නමුත් අපි දන්නවා පළවෙනි වතාවේ ඇල්ලුවා අතට වේදනාවක් දැනුණා අපි ඇඬුවා ඒ නිසා ඊළඟ වතාවේ එතනට ගියාම අත තියන්නේ නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්න බුද්ධක් තියෙනවා. ඒ බලාගෙන එහෙම ඉන්නේ අත තියන්නේ නැතුව ගින්දරට මේ ගින්දර මේක හොඳ නෑ තිබ්බොත් අත පිච්චෙනවා කියන දැනුම ලබා ගැනීම නිසා නෙමෙයි ලර්නින් එක. ඒ කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා අපිට වේදනාවක් ඇති වෙනවා මෙතන ඇල්ලුවොත් කියලා. අන්න ඒක ලර්නින් කියන එක. මේක දරුවා ඉගෙන ගත්තා දැනුම මත නෙමෙයි පදනම් වෙලා ඉගෙන ගත්තේ අත්දැකීම. ඒක ලර්නින් කියන එක අපි වැරදියට පාවිච්චි කරන අපි ගොඩක් වෙලාවට අපි හිතන්නේ ලර්නින් කියලා කියන්නේ මොනවා හරි ඉගෙන ගන්න. ඒ කියන්නේ පන්තියක ඉගෙන ගන්න විෂය කරුණක් කියන එක. ඒක පමණක්ම නෙමෙයි. ඔව් ඒකත් එක කොටසක් තමයි. නමුත් ලර්නින් කියලා කියන්නේ ඊට වඩා හාත්පසින්ම පුළුල් කාරණාවක්. එතකොට අපි යම් කිසි දේවල් ගැන ඉගෙන ගන්න එක. බයිසිකලයක් පදින්න ඉගෙන ගන්න එක ලර්නින් එක. වාහනයක් පදින්න එක, පීනන්න යන එක හැම දෙයක්ම ලර්නින්. තාප් එකකින් පනින එක, දුවන එක මේ හැම දෙයක්ම ලර්නින් වෙනවා. එතකොට ලර්නින් කියලා කියන්නේ අපි යම් කිසි කාරණා ඒක ක්‍රියාදාමයක්. අපි යම් කිසි කාරණාවක් පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. යම් කිසි කාරණාවක් පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. ඒක
දැනුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තමන්ගේ හැසිරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ නිපුණතාවයක් ස්කිල් එකක් වෙන්න පුළුවන්. ඇටිටියුඩ් එකක් ආකල්පයක් වෙන්න පුළුවන්. මොනම ආකාර දෙයක් ලබා ගත්තත් අපි කියන්නේ ලර්නින් එකක් කියලා. එතකොට අපි කියනවානේ ලර්නින් ඩිසැබිලිටි කියන ලර්නින් ඩිසේබල් ළමයි කියලා. සමහර ළමයි අපි කියන අපේ සාමාන්‍යයෙන් මේ වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් මම ඔයාලට තේරෙන්න කියන්නම්. අපි කියනවානේ මේ මන්දබුද්ධික ළමයි කියන කතාව. ඒකෙන් කියන්නේ ලර්නින් අඩු ළමයි. ඒ ළමයින්ගේ මොළය වර්ධනය වෙලා නැහැ නිසි පරිදි. ඒක යම් කිසි දෙයක් අවබෝධ කරගෙන ඒක ඊළඟ වතාවට ඇප්ලයි කරගන්න. ඊළඟ වතාවට අපිට ඒක පාවිච්චි කරන්න තරම් ඒකට තේරෙන්නේ. උදාහරණයක් 3යි 2යි 5යි කියලා කිව්වහම 3යි 3යි 6යි කියලා කිව්වහම ඊළඟ වතාවේ ගාන හදන්න ගියහම ඒ බුද්ධි උණතාවය තියෙන දරුවන්ට ඒක කරගන්න බෑ. ඒගොල්ලන්ගේ ලර්නින් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ හරි විදියට. ඒ නිසා ලර්නින් කියන්නේ යම් කිසි දෙයක් අද ඉගෙනගෙන ඒක ඊළඟ වතාවට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන අවබෝධයත් එක්ක. මේක තමයි අපි සරලවම කියන්න පුළුවන් ලර්නින් කියන එක. ඉතින් ලර්නින් කියන එකේදී අපි දන්නවා මනුෂ්‍යයන් සහ සතුන් තමයි මේ ලර්නින් වල ඉදිරියෙන්ම ඉන්නේ. ඒතර මනුෂ්‍යය තාමත් ඉස්සරහින් ඉන්නේ. මොකද අපි දැකනවා මේගොල්ල මෙතන ඔයගලන්ට පේන්න පුළුවන්. මෙතන මේ තියෙන අපි සරලවම පුංචි ළමයි තියෙන නිසා මම මීට වඩා සංකීර්ණ පින්තූරයක් දැම්මේ නැහැ. පොඩි පුතාලින් නිසා. මෙතන තියෙන මේ මස්තිෂ්කය කියන සෙරිබ්‍රම් කියන එක. මෙතන තියෙන අනුමස්තිෂ්කය කියන එක සෙරිබෙල්ලම් කියන එක. මෙතන මේ තියෙන බ්‍රේන් ස්ටෙම් කියන එක. මෙතනින් එහාට සුෂුම්නා. ඒතර මෙන්න මේ කියන මොළයේ ප්‍රධාන කොටස් ටික. ඒතර මේ මොළයේ මේ විශේෂයෙන්ම මේ ලර්නින් කියන එක ඇති වෙන්නේ මෙන්න මේ කියන මස්තිෂ්කයේ. මේකෙන් තව තවදුරටත් ගොඩාක් පුංචි කොටස් වලට බෙදලා එක් තැන්වල අපි කතා කරනවා. නමුත් පොදුවේ ගත්තොත් කාරණාව මෙතන තමයි ලර්නින් කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේක ඇත්තටම සතුන්ට වඩා අපේ වර්ධනය වෙලා තියෙන මිනිස්සුන්ගේ ඒක නිසා මේ ලර්නින් කියන එක අපේ වැඩි සතුන්ට වඩා. නමුත් සතුන්ගේ ලර්නින් කියන එක හුඟක් දියුණු විදියට තියෙන සමහර සතුන්. ඉතින් අපි උදාහරණ දන්නවා. එතකොට සතුත් එක්ක හැසිරෙන අපි සතුගේ චර්යාවන් හදාarලා දෙන ඒගොල්ල මේක ලර්න් කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම සමහර වෙලාවට මේ අපි සතෙක් තාප්පකින් පනින්න උත්සාහ කරන පූසෙක් බල්ලෙක් ගැන හිතුවොත් ඉතින් පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාව උත්සාහ කළා බැරි වුණාම වැටිලා මැරෙනකම් 10 12 වතාවක් උත්සාහ කරන්නේ නැහැ. ඊට පස්සේ සතා දැනගන්නවා එයා ලර්න් කරගන්නවා. මේක කරන්න බෑ. ඒ නිසා වෙන පාරකින් යන්න හදනවා. ඒ වගේ ලර්නින් කියන එක සතුන්ටත් අපටත් කාටත් පොදු කාරණාවක්. නමුත් අපේ ලර්නින් සතුන් වලට ගොඩක් ඉස්සරහින් තියෙනවා. හොඳයි. දැන් ලර්නින් කියන එක ගත්තාම දැන් මේ e-learning ගැන online learning ගැන කතා කරනකොට මේක ගැන දැනගත යුතුයි. එතකොට අපේ මොළයේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපේ මොළේ වර්ධනය වෙනකොට කියන්නේ අපි පුංචි කාලේ අපි එන්න වයස අවුරුදු 2 3 4 5 විදිහට දිගට තරුණ වයසට එනවා. ළමා වයස බහුල තරුණ වයසට මැදිවිය වයසට යනකොට පුංචි කාලේ විශේෂයෙන්ම අපේ බ්‍රේන් එක මැචුර් වෙනකොට පරණත වෙනකොට වැඩිපුර ස්නායු සෛල හැදිලා ඒවා එකිනෙක අතර කනෙක්ෂන් එක එකිනෙක අතර සම්බන්ධතාවයක් හදනවා. අපි ඒක කියන ඉන්ටර්කනෙක්ෂන් එකක් කියන එක. ඒතර ස්නායු සෛල වර්ධනය වෙලා එකිනෙක අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න ගන්නවා. නෙට්වර්ක් එකක් ඇති වෙන්න ගන්නවා. කියන්නේ ජාලයක්. මෙන්න මේ ස්නායු ජාලය කියන එක ඇති වෙන්න වැඩිපුර ඇති වෙන අපේ ලර්නින් කියන එක හොඳට සිද්ධ වෙනවා. එතකොට මේකෙ වෙන්නේ අපි මෙහෙම ස්නායු ජාලය ස්නායු සෛල ලක්ෂ ගාණක් අපේ මොළේ තියෙනවා. මේ ස්නායු සෛල එකිනෙක අතර සම්බන්ධතාවය ඇති වෙන්න අපිට මතකය කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. මේ මතකයත් එක්කම ඊළඟට ඇති වෙන දේ තමයි ලර්නින් කියන්නේ. එතකොට අපි දන්නවා තනි ස්නායු සෛලයක් තවත් ස්නායු සෛලයකට සම්බන්ධ වීම ඊළඟට ගිහිල්ලා ලක්ෂ ගාණක ස්නායු සෛල එකට එකතු වෙලා එකිනෙකට සම්බන්ධ වෙලා හැදෙන ජාලයට අපි කියනවා ස්නායු දාමයට. අන්න ඒක ඇතුලේ තමයි මේ ලර්නින් කියන එක පවතින්නේ. එතකොට පරණ සිද්ධිය අලුත් සිද්ධියකට සම්බන්ධ වීම පරණ ඉගෙන ගත්ත දෙයක් අලුත් දැන් උදාහරණයක් අද පාඩම් කරනවා අවුරුද්දකින් විභාගෙ ලියන මාස 6කින් විභාගෙ ලියන. ඒ පරණ මතකයක් අලුත් තැනකට ගේනවා. පරණ ඉගෙන ගත්ත දෙයක් අලුත් තැනකට ගේනවා. දැන් උදාහරණයක් වැටි බයිසිකලේ පදිනම අපි හැමදාම වැටෙන්නේ නැහනේ. අවුරුද්දකට කලින් වැටි බයිසිකලේ පදින්න පුළුවන් නම් දැන් හොඳට බයිසිකලේ පදින්න. හැමදාම ඔක ඉගෙන ගන්නවා නම් හැමදාම වැටි ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ලර්න් කරා ඊළඟ පතාවේ කොහොමද අපි බයිසිකලේ පදින්නේ කියලා. හැම කාරණාවක් සම්බන්ධවම තියෙන එක. එතකොට මෙන්න මේ කියන මම කියන ස්නායු ජාලයක් එකට එකතු වෙලා මේ මුළු බ්‍රේන් එක පුරාම මුළු අපේ මොළය පුරාම ස්නායු ජාලගත වෙලා තියෙන තනි ස්නායු සෛල නෙමෙයි තියෙන්නේ. ඒකට මෙහෙම ජාලගත වීම තමයි මේ ලර්නින් වල ප්‍රධාන වෙන කාර්යභාරය. එතකොට අපි ඉගෙන ගන්න ආකාරය විශේෂයෙන්ම මම දරුවෙක් කියලා කිව්වොත් දරුවන්ගේ පුංචි වයසේදී තමයි මේක වැඩිපුරම වර්ධනය වෙන්නේ. විශේෂයෙන් අපි කියන ස්නායු සෛල වැඩියෙන්ම වේගෙන් වර්ධනය වෙන්න ගන්නේ පළවෙනි අවුරුදු 6 ඇතුළත මිනිස්සෙගේ.
එතකොට ඒකෙදී අර පාවිච්චි නොවන සෛල ටික සියලුම විනාශ වෙලා යනවා. පාවිච්චි වෙන සෛල ටික එකට උඩට මතුවෙලා ඒව ටික සියල්ලම එකිනෙකට කනෙක්ට් එකිනෙකට සම්බන්ධතාවයක් ඇති වෙනවා. එතකොට මේක ඇතුලේ ළමයෙක් ඇකඩමිකලි සහ සෝෂල්. මොකද මම කිව්වා ලර්නින් කියන එක ඇකඩමිකලි කියන්නේ. ඒක අධ්‍යාපනික කාරණාවලට සම්බන්ධ වගේම අනිත් පැත්තෙන් සෝෂලි. සමාජීය කාරණා සම්බන්ධව දරුවෙක් ඉගෙන ගන්න. උදාහරණයක් විදිහට පාර පයින් එක ඉගෙන ගන්න. පාරේ වාහනයක් කරනවා නම් පාර පනින්නේ නැහැ. ඒක නිසා ඒක සමාජීය කාරණා සෝෂල් ස්කිල් එකක්. කෙනෙක් එක්ක හිනහ වෙලා කතා කරන එක සෝෂල් ස්කිල් එකක්. ඒ කියන්නේ තවත් කෙනෙක් එක්ක සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියන එක. ඒක පොතෙන් බලලා නෙමෙයි ඉගෙන ගන්න වෙනත් ආකාරයට. මේ වගේ සියලුම ඉගෙනීම් කටයුතු අපි ලර්නින් කියලා කියන නිසා ඇකඩමිකලි වෙන්න පුළුවන්, සෝෂල් වෙන්න පුළුවන්. මේ ආකාරයට තමන්ගේ නිපුණතාවයන් එහෙම නැත්නම් බුද්ධීන් වර්ධනය කර ගැනීම ලර්නින් කියලා කියන එක වෙන්නේ. එහෙම වර්ධනය වෙන්නේ මේ නියුරෝනල් නෙට්වර්ක් එක. ඒ කියන්නේ ස්නායු සෛල එකිනෙකට දැලක් වගේ සම්බන්ධ වෙන එක. හොඳයි. දැන් අපි කතා කරන ෆේස් ටු ෆේස්. දැන් අපි e-learning ගැන කතා කරන ෆේස් ටු ෆේස් ලර්නින් එකේ තියෙන මොනවද? දැන් අපි කියන්නේ සමහරු මේක කිව්වා මේ වාසි e-learning වල අපි කලින් කතා කරා මේ online education එකේ තියෙන වාසි මොනවද කියලා විශේෂයෙන් දරුවෝ හිතන විදිහට, දෙමව්පියෝ හිතන විදිහට, එහෙම නැත්නම් ගුරුවරු හිතන විදිහට, සමාජය අනිත් අය හිතන විදිහට. දැන් බලමු ෆේස් ටු ෆේස්. ඒ කියන්නේ අපි දැන් අර වෙනද වගේ පාසල් යන පටන් ගන්න තියෙන සමහර පන්ති පටන් අරගෙන දරුවෝ සමහරලාට යන්නේ නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක් ඇතුලේ නමුත් ෆේස් ටු ෆේස් ලර්නින් එකේ තමන් ගිහලා ඉන් පර්සන් ලර්නින් තමන් ගිහලා පන්ති වාඩිලා ඉගෙන ගන්න එකේ තියෙන මොනවද තියෙන ඇඩ්වාන්ටේජස් කියන එක. පළවෙනි කතාව more interactive. අපි පැහැදිලිවම පිළිගන්න සිද්ධ වෙන අපි කරන online learning එකේදී අපි කරන්නේ ගෙදර වාඩි වෙලා තනියම ඉන්න. නමුත් පන්ති කාමරයට කොහොම නැත්නම් පාසලට අපි ගියහම සම්පූර්ණයෙන්ම අනිත් අය අතර interaction. ළමයි අතර interaction තියෙනවා, ළමයි සහ ගුරුවරු අතර. ඉතින් ඒක අපි ඉගෙන ගන්නව වෙන්න පුළුවන්, ළඟින් ළමයට අතින් අයින්ව වෙන්න පුළුවන්, ගහ බැන ගන්නක් වෙන්න පුළුවන්, විහිළුවක් කරන එකක් වෙන්න. මේ හැම එකක්ම interaction. මේ හැම එකක්ම සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. ඒක ඇත්තටම ෆේස් ටු ෆේස් ලර්නින් එකේ තියෙන හොඳ දෙයක්. විශේෂයෙන්ම ගුරුවරයෙකුට පුළුවන් දරුවගේ මුණ දිහා බලාගෙන කතා කරන්න. අයි කන්ටැක්ට් එක තියාගන්න. දරුවන්ට පුළුවන් ඒක කතා කරන්න. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කොයිතරම් දුරට මේ වීඩියෝ එකෙන් කතා කරත් මේ කතා කරන විදිහට උනත් මේ තියෙන අයි කන්ටැක්ට් එක එහෙම නැත්නම් ඉන්ටරැක්ෂන් එක විශේෂයෙන්ම අර කියන පරිද්දට සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි කාරණා තමයි ඉමෝෂනල් කොම්පොනන්ට් එක. ඒ කියන්නේ අපි ඇත්තටම පන්ති කාමරේ ඉන්නවා වගේ හැඟීමකින් නෙමෙයි ගෙදර පුටුවේ වාඩි වෙලා මේක කරන්නේ. එහෙම නැත්නම් ඇඳේ වාඩි වෙලා මේ මොබයිල් ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි ඉගෙන ගන්නවා. ඒක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒතර පන්ති කාමරයේ තියෙන වටපිටාවට වඩා තියෙන හැඟීම් සම්පූර්ණ වෙනස් ගෙදර ඉඳගෙන කරනවා. ඒ නිසා පන්ති ඉඳගෙන කරන ඉමෝෂනල් කොම්පොනන්ට් එක නැතිවීම තුළ සමහරලාට මේ දරුවන්ට ඉගෙන ගැනීමේ අපහසුතාවය, කියන්නේ ලර්න් කරන්න අපහසුතාවය ඇති වෙන නිසා ඒක ෆේස් ටු ෆේස් ලර්නින් එකේ තියෙන වාසියක් තමයි මේකේ තියෙන ඉමෝෂනල් කොම්පොනන්ට් එක. අපි දන්නවා ගුරුවරයෙක්ට තරහ ගිහලා බැන්නොත් අපිට ඒක දැනෙනවා. නමුත් ඒ තරමට අපිට දැනෙන්නේ නැහැ මේ ගෙදර ඉඳගෙන මේක අහගෙන ඉන්නකොට. මොකද ගුරුවරයා එහෙ බයිනවා, ළමයා මෙහි සමහරලාට මයික් එකත් ඔෆ් කරලා වෙන වැඩක් කරනවා. ඒතර less distraction කියන එක අපි දන්නවා ගෙදර ඉඳගෙන වැඩ කරන්න ගියාම තියෙන distraction එක අපි ගෙදර අම්මා එනවා, තාත්තා එනවා, නංගි එනවා, නැත්නම් මල්ලි එනවා, අක්කා තව සද්දෙන් කෑ ගහනවා, අනිත් අර පැත්තෙන් ටීචර් කියනවා මයික් එක ඔෆ් කරගන්නවා, කවුද කෑ ගහන්නේ කියලා මේ වගේ පුළුවන් තරම් තියෙන distraction සියල්ලම ටික අපි ගෙදර ඇතුලේදී එකතු කරනවා. නමුත් පන්ති කාමරයට ගියාම මේ distraction නෑ. පන්තිය ඇතුලේ වාඩි වෙලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා distraction ගත්තත් ඒ කියන්නේ Tamanට තියෙන බාහිරින් එල්ලෙන බලපෑම් සෑහෙන දුරට අඩුයි පන්ති කාමරේ face to face learning එකදී. අනිත් දේ තමයි ගුරුවරු විදියට different learning styles භාවිත කරනවා. අපි දන්නා සමහර ලාවට සමහර ගුරුවරු පාඩම කරන විදිය වෙනස්, සමහරු දරුවොත් එක්ක පන්ති කාමරෙන් එළියට ගිහිල්ලා ඉගෙන ගන්නවා, සමහර ඉස්කෝල වල ගහක් යට වෙන්න පුළුවන් අපිට විද්‍යා පාඩමක් උගන්වන්නේ. ඉතින් පන්ති කාමරේ ඉඳන් උගන්වනවට වඩා වෙනස් විධික්‍රම භාවිත කරනවා. ඒ වගේ තමයි දරුවෝ දෙන්නෙක් අතර කතා බහක් ඇති කරන කණ්ඩායම් දෙකක් අතර කතා බහක් ඇති කරලා ඒ තුලින් උගන්වනවා. ළඟට තවත් උපකරණ භාවිත කරලා කිසි දෙයක් කරන්න බෑ අපිට ඔන්ලයින් වල. ඒ නිසා ෆේස් ටු ෆේස් ලර්නින් වල තියෙන වාසියක් ඒක. අනිත් දේ තමයි ඇකඩමික් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ අපි දන්නවා පන්ති කාමරේ නේ ඔයගොල්ලන්ට තේරෙනවා මට වඩා හොඳට පන්ති කාමරේ ඉගෙන ගන්න කියන ඇකඩමික්. ඒ අධ්‍යාපනික කියන හැඟීම අපිට එන්නේ නැහැ ගෙදර ඉඳගෙන මේ කරන ඔන්ලයින් අධ්‍යාපනය තුල. අනිත් දේ තමයි මම අර කලින් කිව්ව කතාව සෝෂල් ඩෙවලොප්මන්ට් ස්කිල් කියන්නේ. ඉස්කෝලේකට ගිහිල්ලා පන්ති කාමරේ ඉගෙන ගන්නවා කියන එකේදී පන්තිය ඇතුලේ වාඩි වෙලා පීරියඩ් 8 ඉන්න එක විතරක්ම නෙමෙයි දරුවෙකුට සිද්ධ වෙන්නේ. උදේ නැගිටින්න ඕන, වෙලාවට ඇඳලා පැනලා ගන්න ඕනේ, වෙලාවට බස් එක ගල්ල ගන්න ඕනේ, බස් එකේ සමහරු දුවලා ගිහිල්ලා නගින්න පුරුදු වෙනවා. ඒ වගේම බස් එකේ සීට් එකක් අල්ල ගන්න හැටි පුරුදු වෙනවා. ඔය අතරට බස් එකේ තව දේවල් සිද්ධ වෙනවා. ළමයි සමහර ලාවට ළමයි අතර කතා බහ ඇති වෙනවා. ගෑනු ළමයි පිරිමි ළමයි අතර යාළුකම් ඇති වෙනවා. මේ හැමදේම සෝෂල් ස්කිල් එකක්.
දැන් වැඩේ තියෙන්නේ සමහර දරුවෝ ඉන්නවා මේ තමන්ගේ යාළුවෙකුට කතා කරන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ බස් එකකට නගින්න තේරෙන්නේ. බස් එක යන්න තේරෙන්නේ. පහුගිය දවසක එක අම්මා කෙනෙක් කිව්ව කතාවක් මේ එක දරුවෙක් බස් එකේ නැගලා ගිහිල්ලා බස් එක ඇතුලේ වැටිලා හේතුව මේ කලන්තයක් එහෙම හැදිලා නෙමෙයි. බස් එකේ සීට් එක අල්ල ගන්නවත් ඒ දරුවෝ දන්නේ නැහැ බස් එක යනකොට බ්‍රේක් ගන්නකොට වැටෙනවා කියලා. ඉතින් ඒ දේවල් කියලා කියන්නේ සෝෂල් ස්කිල්. ඉතින් ඒ දේවල් අපිට ඩෙවලොප් වෙන්නේ අපි ඉස්කෝලේ යනවනම්. ඒ කියන්නේ ඉගෙන ගන්නට පාරට බහිනවනම්. ගේ ඇතුලේ ඒක වෙන්නේ නැහැ. ඒ නිසා සෝෂල් ස්කිල් එකක් ඩෙවලොප් වෙන්න නම් අපිට අනිවාර්යෙන්ම පන්ති කාමරයට යන්න වෙනවා. සමහර දරුවෝ අපි දන්නට උසස් පෙළ පන්ති වලට සාමාන්‍ය පන්ති වලත් ඒක තියෙනවා. පන්ති වලට යනකොට පරක් වුණාම සමහරු හොරාට යනවා තාප්පෙන් පැනලා සමහරු ඉස්කෝලේ අරින්න කලින් තාප්පෙන් මෙහා පැත්තට මේ ඔය හැම එකක්ම හරි හෝ වැරදි කාරණා. නමුත් සෝෂල් ස්කිල් ඩෙවලොප් වෙන එක. ඉතින් ඒ සෝෂල් ස්කිල් එකක් සමහර ලාවට ඉස්කෝලේ තියෙන ගහක ගෙඩියක් හොරාට කරනවා. එහෙම නැත්නම් රාහුලේ නම් මම දන්නවා දැන් නම් තීද මම දන්නේ අල්ලපු වත්තේ පීටර් මහත්තයලා වත්තේ තියෙන අඹ ගස් වලට නැත්නම් තැඹිලි ගස් වලට යනවා. ඉතින් ඕක තමයි මේ දරුවෝගේ සෝෂල් ස්කිල් හරි වැරදි වුණත් මේවා අනුමත කරා නොකර දරුවෝ කරන වැඩ. ඉතින් ඒ සෝෂල් ස්කිල් කිසිදයක් ගෙදර ඉඳන් ඩෙවලොප් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි අපේ මෙන්ටල් හෙල්ත් එක ඉම්ප්‍රූව් වෙනවා. අපේ මානසික එකෙන්. අපි දන්නවා අපි හරි කැමතියි ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන්න කැමති කියලා කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න සමහරට අකමැති වෙන්න පුළුවන් ළමයි. නමුත් ඉස්කෝලේ යන්න අපි කැමතියි. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් එහෙම ඉස්කෝලේ ස්පෝර්ට් මීට් කාලේ. නැත්තම් වැස්ස දවසකට අපි දන්නට ඉගෙන ගන්න වටපිටාව නෙමෙයි තියෙන්නේ. එහෙම දවසට අපි වැඩියෙන් ඉස්කෝලේ යනවා. වැස්ස දෙමීගෙන ඉස්කෝලේ යන්න කැමතියි. ඇයි අපි ඉස්කෝලේ යන්න කැමතියි. ඒක ඇතුලේ අපිට තියෙන ගොඩක් දේවල්. කනේ යාළුවොත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්. මේ විවිධාකාර විදිහ වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අපේ මානසිකත්වය හොඳයි අපි ඉස්කෝලේ යනකොට. ඒ නිසා කොහොම හරි ඉස්කෝලේ යන්න බලන්න. ඒ කියන්නේ අපි යාළුවොත් එක්ක එකතු වෙලා කරන ක්‍රියාකාරකම්. නමුත් ඒ දේවල් සියල්ලම අඩපණ වෙනවා. ඒ දේවල් සියල්ලම නතර වෙනවා අපි මේ ඔන්ලයින් ක්‍රමයෙන් ඉගෙන ගැනීම තුල. ඉතින් මේක නිසා මේ ෆේස් ටු ෆේස් ලර්නින් වල තියෙන ගොඩාක් දේවල් අපිට ලබා ගන්න බැරි වෙනවා ඔන්ලයින් ක්‍රමයෙන් ඉගෙන ගන්නකොට. අපි ගැලුවොත් ලෝකෙ පුරා දැනට කරපු විශාල ප්‍රමාණයක් පර්යේෂණ සහ සමීක්ෂණ වලින් ගත්තේ මේවයින් යෝජනා කරන මේවයින් අපට කියා දීලා තියෙනවා children still learn better through classroom based teaching than online. ඒ කියන්නේ තහවුරු වෙලා තියෙන තවමත් මේකෙන් කියන්නේ ඔන්ලයින් ක්‍රමයෙන් නරකයි කියන එක නෙවෙයි. නමුත් තවමත් දරුවෝ වඩා විශේෂම පුංචි දරුවෝ වඩා හොඳට ඉගෙන ගන්නේ වඩාත් හොඳින් අධ්‍යාපන කටයුතු නිරත වෙන්නේ classroom based. ඒ කියන්නේ අපි කියන්නේ ඉස්කෝලේට ගිහිල්ලා පන්තියට ගිහිල්ලා ඉගෙන ගන්න එකෙන් ඔන්ලයින් ක්‍රමයට වඩා. ඒකෙන් අදහස් වෙන්නේ ඔන්ලයින් ක්‍රමයෙන් නරකයි කියන එක. නමුත් මේකේ කරන්නේ සංසන්දනයක්. සමහරලාට අපිට සිද්ධ වෙන ඔන්ලයින් එක පන්තියට යන්න බැරි නම් පහුගිය කාලේ පුරාවටම තිබිච්ච කොරෝනා තත්ත්වෙත් එක්ක අපිට යන්න බෑ. ඒකවල අපිට සිද්ධ වෙන ඔන්ලයින් ක්‍රමය. ඒක නෙමෙයි මෙතන මම අදහස් කරන්නේ. මේ දෙක අතර සංසන්දනාත්මකව බැලුවොත් තවමත් වඩා හොඳයි මේ පන්ති කාමරයට ගිහිල්ලා මොනට මොන ඉගෙන ගැනීමේ ක්‍රමය. හොඳයි. අපි දැන් මාතෘකාව වෙනත් පැත්තකට ගෙනියනවා. මේක තමයි ඉන්ටර්නෙට් ඇඩික්ෂන් කියන්නේ. දැන් මේක තමයි ඇත්තටම මම හිතන්නේ මේ වෙලාවේ අපි වැඩියෙන්ම හිතට ගන්න ඕන කාරණාව. ඉන්ටර්නෙට් ඇඩික්ෂන් කියන්නේ ඇඩික්ෂන් කියන්නේ අපි ඇබ්බැහිය කියන එක. අපි කලින් දැනගෙන හිටියේ ඇබ්බැහිය කියන එක සාමාන්‍යයෙන් ඔය මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට තියෙන ඇබ්බැහිය කියන එක. නමුත් දැන් අලුතෙන් වචනයක් ඇති වෙලා තියෙන සමාජය තුළ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් මේ අන්තර්ජාලයට ඇබ්බැහි වීම කියන එක විවිධාකාර විදිහේ මත මේ සම්බන්ධයෙන් පළ කරනවා. ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එකක් කියලා කියන්නේ ඒකේ තමන්ට පාලනය කර ගැනීමට බැරි ලෙස අපි අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන්නේ. මගේ කන්ට්‍රෝල් එකක් නැහැ. කියන්නේ මම කොච්චර උත්සාහ කරත් මට මේකෙන් ගැලවෙන්නේ නැහැ. ඔකනේ අපි ඇබ්බැහි කියලා කියන්නේ. ඒ වගේම මේ ඒ සම්බන්ධව තියෙන මගේ තියෙන ඇල්ම එහෙම නැත්නම් මේ සම්බන්ධව මගේ තියෙන උවමනාව උපරිම වැඩිකම. ඒ කියන්නේ මට ඒක කොච්චරකට පාලනය කරගන්න බෑ. අවසානයේ මේක ප්‍රතිඵලයක් විදිහට අපිට සිද්ධ වෙනවා හානියක්, පාඩුවක්. හානියක කායික හානියක් නොවෙන්න පුළුවන්. මානසිකව තදබල හානියක් සිද්ධ වෙන නිසා ඇඩික්ෂන් කියන්නේ ඉන්ටර්නෙට් එකට අන්තර්ජාලයට ඇබ්බැහි වීම කියලා කියන්නේ මට පාලනය කරගන්න බැරි ලෙස මම අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කිරීම. මේ පාලනය කරගන්න කියලා මට නවත්ත ගන්න ඕනත් මට ඒක නවත්ත ගන්න බැහැ. හරි. ඒක මානසික රෝගයක්ද? මේක ටිකක් විවාදාත්මක කතාවක්, විවාදයට තුඩු දෙන කතාවක්. දැනට මේක මානසික රෝගී තත්ත්වයක් විදියට අපි දන්න මානසික රෝග වර්ගීකරණය යටතේ තවමත් මේක මානසික රෝගයක් විදියට ලේබල් කරලා අපි කියනවා සඳහන් කරලා නැති වුණාට මේක මානසික රෝගයක් දක්වා කියන්නේ ඉදිරියේදී මතුවෙන්නට පුළුවන් කියලා මේ අය දැනට
තීරණය කරලා තියෙනවා. අපි කියන recognize කරලා තියෙනවා mental disorder එකක් බවට පත් වෙයි කියන එක. අපි දන්න මානසික රෝග වර්ගීකරණය අපේ තියෙන එකෙක් වර්ගීකරණය, ඇමරිකානු වර්ගීකරණය, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය වර්ගීකරණය, මේ හැම දෙකේම විශේෂයෙන්ම ඇමරිකානු වර්ගීකරණ ක්‍රමයේ තුල මේක තවදුරටත් මානසික රෝගයක් නොවී පවතින්නේ නැහැ කියන එක. මේ මානසික රෝගයක් බවට පත් වෙමින් යනවා කියන සම්බන්ධ තැනට ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ අද හෙටම මේක මානසික රෝගයක් කියලා වර්ගීකරණය කරලා අංකිකුත් දීලා මේ தත්තට පත් වෙන්නට ඉඩකඩ ප්‍රමාණය හොඳටම වැඩි. ඇයි එහෙම කියන්නේ? ඇඩික්ෂන් එක මේ කියන ඇබ්බැහිය ඇති වෙන ප්‍රශ්නත් එක්ක. බලමු දැන් මේක තමයි වැදගත්ම දේ. දැන් මේක අහන් ඉන්න දරුවන්ට තියෙන ප්‍රශ්නයක් උත්තරයට දැන් හිතෙන්නේ මමත් ඉන්ටර්නෙට් එකට ඇඩික්ට් වෙලාද කියන එක. මොකද මෙතන ඉන්න දරුවෝ දැන් හැමෝම ඉන්ටර්නෙට් එකට සම්බන්ධයි. ඒ නිසානේ දැන් මම මේ කතාව අහගෙන ඉන්නේ මාත් එක්ක. එතකොට මොනවද features of addiction? කොහොමද අපි මේ අබ්බැහිය මට තියෙදි කියලා දැනගන්නේ? මේක දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ නැහැ, කවුරුත් හම්බෙන්න ඕනේ නැහැ. Tamanට බුද්ධියක් තියෙන ඕනම කෙනෙකුට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ කාරණාවල් කියන දැන් මේක තමන් තනියම Tamanට ඇප්ලයි කරගෙන Tamanට දාගෙන බලන්න මේක මටත් මේ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එක තියෙනවා. පළවෙනිම කාරණාව excessive use of internet. ඒ කියන්නේ වැඩිපුර මේක පාවිච්චි කිරීම. මේ වැඩිපුර කියන එක කොයිතරම් දුරට එනවද කියන එක අපි ඉස්සරහට කතා කරමු. දෙවෙනි එක obsessive thoughts about the internet. ඒ කියන්නේ මට මේක හැම නිතරම එතනට යන්න ඉදනවා. පොඩ්ඩක් හරි ගිහිල්ලා මම කාමරෙන් පැත්තට ගියම ආයි දුවගෙන ඇවිල්ලා ආයි මේකට යන්නේ. ඒ කියන්නේ වැඩිපුර නිතර මේ සම්බන්ධ සිදුලා. මෙතනටම යන්නේ. ෆෝන් එක අතර ගත්තත් ටක් ගාලා ඒකට යන්නේ. මේක ඉන්ටර්නෙට් කියන එකෙන් අදහස් කරන්නේ ඒක Facebook එකට ගියත්, Twitter ගියත්, LinkedIn ගියත් මොකද කොතනට ගියත් මේක ඉන්ටර්නෙට් තමයි. එතකොට දෙවෙනි එක තමයි මේක අතට ගත්තාම තමයි දැනෙන සතුට. මේක තමයි මගේ එකම සතුට. මම අනිත් සියලුම සතුටු කාරණා වෙනද යාළුවන්ට කතා කරනවා, ගෙදර අම්මා තාත්තා එක්ක නංගිල මල්ලත් එක්ක අඩු ගන්න රණ්ඩු වෙනවා. එහෙම නැත්නම් යාළුවොත් එක්ක ඇවිදින්න යනවා, චිත්‍රපටියක් බලන්න යනවා, හවසට ක්‍රිකට් ගහරි වොලිබෝල් හරි ගහන්න යනවා. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපි සාමාන්‍යයෙන් පුංචි කාලේ කරන දේවල්. අපේ පාසල යන කාලේ නොඑක් දේවල් තියෙනවා. මේ කිසිම දෙයකින්ට වඩා සතුටක් අපිට තියෙනවා අර ෆෝන් එක අතට අරගෙන එහෙම නැත්නම් ලැප්ටොප් එක තියාගෙන මේක කරන එක්ක ගේම් එකක් ගහන එකක් වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් ඉන්ටර්නෙට් එකත් එක්ක කරනවා. ඉතින් අනිත් සියලුම දේවල් යාළුවෙක් කතා කරත් හවසට යමුදුපු ඩ්‍රෝමක් ගහන්න අනේ මට බෑ කියලා ආයෙමත් දුවලා ඇවිල්ලා මේ ඉන්ටර්නෙට් එකේ මොනවා හරි දෙයක් කරනවා. එහෙම මේක නවත්ත ගන්න බෑ. ඉන්ටර්නෙට් ටොලරන්ස් කියන්නේ සමහරවිට ටොලරන්ස් කියන්නේ දරුවෙක් පටන් ගන්න දවසට පැයයි. මේක දන්නේ නැතුව පැය 2ක් වෙනවා. පැය 3ක් වෙනවා. පැය 4ක් වෙනවා. පැය 7ක් 8ක් වෙනවා. වැඩිපුරම මේක ගේම් සම්බන්ධයෙන් තමයි වෙන්නේ. ගේම් එකකට පාවිච්චි කරත් වෙන දෙයකට පාවිච්චි කරත් ඉන්ටර්නෙට් එක මේකට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එකක්. ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඔයගොල්ලන් දැන් අවුරුද්දකට විතර කලින් සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් විතර කරේ මේකේ සම්බන්ධ වෙලා හිටියේ. දැන් නම් පැය 4ක් 5ක්. ඒ කියන්නේ එන්නේ ටොලරන්ස් එක වැඩි වෙනවා. කියන්නේ ඇඩික්ෂන් එකේ ෆීචර් එක. ඊළඟ කතාව තමයි අපි කියන diminish impulse control කියන එක. හරියට තරහ යනවා. විශේෂයෙන්ම ගෙදර අම්මලා තාත්තලා කියන කතාවක් තමයි අනේ මේක ඔක නවත්තලා දාන්න පුතා දැන් එන්න කෑම කන්න. එහෙම නැත්නම් මොකද දැන් වහන්න. දැන් ඇතිනේ පාවිච්චි කරා. එතකොට අපිට අධික තරහක් යනවා. අම්මා තාත්තා එක තරහක් යනවා. මේ දේවල් තියෙනවා නම් ඒ කියන්නේ ඇඩික්ෂන් එකේ තත්ත්වයට ඔයගොල්ලන් පත් වෙලා තියෙනවා. අනිත් එක withdrawal symptoms. ඒක නැති වුනහම ඉන්න බෑ. නිින්ද යන්නේ නැහැ. අපි සමහරලාට දකින්න දෙයක් තමයි තාත්තා ෆෝන් එක අරගන්න. නැත්නම් අම්මා ෆෝන් එක අරගන්න. ඒක ඩේටා කැන්සල් කරලා. ඒ වෙලාවට තරහ ගන්නවා, කෑම කන්නේ නැහැ, රණ්ඩු වෙනවා, නංගිට මල්ලිට ගහනවා. මේ තත්ත්ව වෙනවා නම් withdrawal symptoms ඇවිල්ලා. අනිත් එක තමයි තමන්ගේ daily life එකට, තමන්ගේ අධ්‍යාපනයට විශේෂම පාසල් දරුවෝ තමන්ගේ අධ්‍යාපනයට මේක බලපාලා තියෙනවා. එහෙම බලපෑමක් වෙලා තියෙනවා. තමන්ගේ ලකුණු අඩු වෙනවා. ඊළඟට තමන් ඉස්කෝලේ යන්නේ නැහැ. විශේෂයෙන්ම ඉස්කෝලේ යන එක නවත්තලා දානවා. I think රෑ 12 1 2 3 4 වෙනකම් වැඩ කරාම කොහොමද උදේට ඉස්කෝලේ යන්න බැරි වෙනවා. ඒ කියන්නේ තමන්ගේ daily life එකට, තමන්ගේ ජීවන රටාවට මේකට බලපෑමක් ඇති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන ලක්ෂණ සියල්ලම තිබිය යුතු නැහැ. මේක ලක්ෂණ 3ක් හෝ 4ක් තියෙනවා නම් ඒ කියන්නේ තමන් ඇඩික්ෂන් තත්ත්වයටපත් වෙලා මේක නිකන් සරල ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. දැනට කරපු මොලේ සම්බන්ධ කරපු බ්‍රේන් ස්ටඩීස් වල පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ CT ස්කෑන්, MRI ස්කෑන් කරාම අරක්කු වලට ඒ වගේම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්ගේ මොලේ ඇති වෙන වෙනස්කම් හා සමාන වෙනස්කම් තමයි මේ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එකේ ඇති වෙන්නේ. ඒක නිසා සමහර වෙලාවට අපි පාරේ යන මිනිස්සෙක් දිහා බලලා බේබද්දෙක් කියලා හිනහ වෙනවා. මේ බීල රැයට අර අපි දැකලා තියෙනවා මේ හැමෝන්ගෙම අපි කියන්නේ අපේ වචනෙන් කියන හැමෝන්ගෙම පච වෙලා යන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු පාරේ යනකොට අපි දැකලා හිනහ වෙනවා. එහෙම නැත්නම් අපි සමහරවිට මත්ද්‍රව්‍ය ගන්න මිනිස්සෙක් දැකලා අපි හිනහ වෙනවා. මේ මිනිස්සයා අපි සමහර වචන පාවිච්චි කරනවා මේ මෙහෙම කුඩ්ඩ කියලා කියනවා නැත්නම් බේබද්ද කියලා කියනවා. හැබැයි අපි දන්නේ නැහැ කාමරය ඇතුලේ අපි ඒ තත්ත්වයටපත් වෙලා කියලා මේ ඇඩික්ෂන් තත්ත්වය. ඒ කියන්නේ මොන තත්ත්වෙන්පත් වුණත් ඇඩික්ෂන් නම් ඇඩික්ෂන් තමයි බ්‍රේන් එකේ සිද්ධ වෙන එකම ක්‍රියාදාමය. විශේෂයෙන්ම ඩෝපමින් කියන
විද්‍යාව කරන දරුවෝ දන්නවා ඩෝපමීන් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක අපි කියන මේ ස්නායු සෛල හරහා පණිවිඩ හුවමාරු කරන රසායනික සංඝටකය තුල ඇති වෙන වෙනස් වීම අරක්කු බිව්වත් මද්ද්‍රව්‍ය ගත්තත් රූප හැටක් බැහුණත් මේ ඉන්ටර්නෙට් එකටක් බැහුණත් මොනව කරත් එකම හා සමාන දෙයක්. ඒක නිසා විශේෂයෙන්ම තමන්ගේ බ්‍රේන් එකට වෙන හානිය තමන්ගේ මොළයට වෙන හානිය එක හා සමානයි අර කියන පුද්ගලයන්ට සමග සංසන්දනාත්මකව. ඒකෙන් කියන්නේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එක සම්බන්ධයෙන්. මේ කියන කාරණාවලින් 3ක් හෝ 4ක් තමන්ට තියෙනවා නම් වහම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුමයි. එතකොට අපි දන්නවා දැනට කරපු ස්ටඩීස් වලින් දැනට කරපු සමාජ සමීක්ෂණ සහ පර්යේෂණ වලින් හොයාගෙන තියෙන ලෝකෙ පුරාම පොදුවේ ගත්තාම එක අංකයක් විතර ගත්තොත් 125. කියන්නේ හැම ළමයි 4 දෙනෙක්ගෙන් එක ළමයි මේ වෙනකොට ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එක තත්ත්වයට පත් වෙමින් යනවා කියන්නේ. ඒකට අපිට හොඳටම පැහැදිලි අපි කොයි වගේ තැනකද 125 කියන්නේ බරපතල. ඒක වැඩි වෙන්න හේතු උනේ ඇත්තටම මේ කොවිඩ් තත්ත්වය බරපතල ලෙස වැඩි ප්‍රමාණයක්. ඒක සාමාන්‍යයෙන් 6ක් 7ක් 8ක් තිබිච්ච එක මේක එන්නේ වැඩි වෙලා දෙන ඉන්ටර්නෙට් ඇඩික්ෂන් තත්ත්වයට ගමන් කරමින් ඉන්නවා. හරි. මෙහෙම එකක් ඇති වුණාම මොකද්ද වෙන්නේ බලන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මට ඉන්ටර්නෙට් එක මට ඇති වෙන data තියෙනවා මට ෆෝන් එකකුත් තියෙනවා නැත්නම් මට ලැප්ටොප් එකක් තියෙනවා මම මේක පාවිච්චි කරනවා. නමුත් මෙහෙම කරොත් අවුරුදු ගානකදී සමහරට මාස 6ක් අවුරුද්දක් යනකොට මොකද්ද වෙන්න පුළුවන්? කෝපය පාලනය කරගන්න බෑ. Taman ඉන්නේ අසහනකාරීව. නිින්ද යන්නේ නැති වෙනවා. ඒ වගේම මොන මානසික රෝග ඇති වෙන්න පටන් ගන්නවා. anxiety. අපි කියන කාන්සා කියන රෝගී තත්ත්වය. depression විෂාදය. ADHD කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ attention deficit hyperactive disorder කියන අර එක තැනක ඉන්න බෑ අවධානය යොමු කරලා වැඩ කරන්න බැරි කම. epilepsy. ඒ කියන්නේ අපි කියන අපස්මාර තත්ත්වය. ඒ වගේම aggressive behaviors තරහ පාලනය කරගන්න බැරුව අනිත් පැයට ගහන්න යනවා, රණ්ඩු වෙන්න යනවා, බැන ගන්න යනවා. ඒ වගේම අනාගත කාලයේදී අර අපි කිව්වේ addiction to substance. මත්ද්‍රව්‍ය වලට අරක්කු වලට ඇබ්බැහි වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. මොකද ඇබ්බැහි කියන එක යාගේ මොලේ හැදිලා තියෙන නිසා. මේ කියන කාරණාවල් ස්වල්පයක් පමණයි වෙන්න පුළුවන් සියලුම complication වලින් මම මේ කිව්වේ. එතකොට මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දැනටවත් ඔයගොල්ලන්ට තේරෙන්නේ සමහරලාට මේකට ඇබ්බැහි වෙච්ච තත්ත්වය තුළ සමහරට නිින්ද යන්නේ නැහැ, තරහ යනවා වැඩි වෙනදට වඩා. මෙවැනි තත්ත්ව මම ඕන තරම් දැකලා දෙනවා. විශේෂයෙන් මාතර මම වැඩ කරපු කාල සීමාව තුළ මම අනන්තවත් අපේ ඉස්කෝලේ දරුවෝන්ගේ පවා මේක තත්ත්ව ඕන තරම් දැකලා දෙමාපියෝ දරුවොත් එක්ක ඇවිල්ලා කතා කරලා ප්‍රතිකාර කරපු අවස්ථා තියෙනවා. සමහරලාට නිකන් උපදෙස් විතරක් නෙවෙයි ඖෂධ ප්‍රතිකාර පවා කරන්න සිද්ධ වෙලා තියෙනවා. සමහරවිට එතනොත් එහාට ගිහින් ප්‍රතිකාර කරන්න සිද්ධ වෙලා තියෙනවා. අතුල් කරලා වාට්ටු වල මානසික රෝගීන්ගේ වාට්ටු වල. ඒ තරමට මේ තත්ත්වය බරපතල නිසා වෙයි. එතකොට මම කියන්නම් පුංචි උදාහරණයක්. මේක මාතරට සම්බන්ධ කතා නෙමෙයි. නමුත් මම ඕන තරම් මේ තත්ත්වය ලංකාව පුරා දකින නිසා මම කියන්නම්. උසස් පෙළ පන්ති හිටපු එක දරුවෙක් එයා පාවිච්චි කරන ගත ලැප්ටොප් එක මේකත් ඇති උනේ සාමාන්‍ය පෙළ පන්තියේදී හොඳ ප්‍රතිඵලයක් ගත්තාම අම්මලා තාත්තලා කරන ඒක වැරද්දක් කියලා කියන්න බෑ කරන දෙයක් තමයි තෑග්ග විදියට ලැප්ටොප් එකක් අරන් දෙන එක. ඒ හරි වැරද්ද කොහොමනත් ඒක හරියට පාවිච්චි කරන්න දන්නේ නැති කම නිසා වෙයි. අන්තිමට සිද්ධ වුණා මේ දරුවා ඊටාම ඉක්මනට මාස 3ක් යන ඉස්සෙල්ලා මේ වීඩියෝ ගේම් එකකට පුරුදු වුණා. ඒක බැහැියක් දක්වා ගියා. අන්තිමට දවසේ පැය 24න් පැය 18ක් මේකේ ඉන්න ගත්තා. පැය 18ක් කියලා කියන්නේ පැය 6යි. ඒ පැය 6 නිදාගන්නේ නැහැ. ඒ සාමාන්‍ය රැය 12 දෙනකම් කරලා ආයෙ දෙකට විතර නැගිටලා ආයෙ මේක කරනවා. සමහරවිට නිදාගන්නෙත් ඒක කරන ගමන්ම මේසෙ උඩ ඔළුව තියාගෙන. ඉතින් ඔහොම ගිහිල්ලා අවසානයේ මේ දරුවා එක්තරා තැනකට ආවා දැන් කිසිම වැඩක් කරන්නේ නැතුව මේ වීඩියෝ ගේම් එකම සෙල්ලම් කරන එක. කන්න බොන්න වෙලාවක් නවත්තන්නේ අම්මා තාත්තා කතා කරන වෙලාවක් නේ ඉස්කෝලේ යන ගමන නැවැත්තුවා. අමතර පන්ති යන ගමන නැවැත්තුවා. සියලුම යාළුවොත් එක්ක තිබිච්ච සම්බන්ධතා සියල්ලම නවත්තලා. අවසානයේ සිද්ධ වුණේ මේක අම්මට තාත්තට දරා ගන්න බැරුව අම්මා තාත්තා මේක ගන්න ගියාම අන්තිමට තමන්ගේම අම්මා තාත්තට පහර දුන්නා. මේක සාමාන්‍යයෙන් ඊට දශක 2කට 3කට කලින් මේක අපි ජීවිතේට දකින්න සමහරවිට ඉතාමත්ම කලාතුරකින් දකින තත්ත්වයක්. නමුත් දැන් මේක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා දරුවෝ දෙමව්පියන්ට තර්ජනය කිරීම දෙමව්පියන්ට ගහන්න බහින තත්ත්වයක්. මේක ඔයගොල්ලෝ දැකලා ඇති මම දැන් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා මෙන්න මේ තත්ත්වය මේ තියෙන කම්ප්ලිකේෂන් මේ තියෙන සංකූලතා ඇති වෙන්න පටන් අරගෙන. ඉතින් මේ දරුවෝ මොකද කරේ අම්මට තාත්තට පහර දුන්නා. අවසානයේ පළවෙනි වතාවේ මේ සම්බන්ධයෙන් පොලිසිය නැතුව තත්ත්වය මොකද අම්මා තාත්තා කවදාත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ දරුවා ගෙනියන්න. නමුත් දෙවෙනි අවස්ථාවේ තාත්තට පහර දීම පස්සේ තාත්තා රෝහල් ගත කරන්න සිද්ධ වුණා. ඒ රෝහල් ගත කිරීම තුළ නීතිය සම්බන්ධ කටයුතු වලට මැදිහත් වෙන මේ දරුවට සිද්ධ වුණා. අවසානයේදී මේ දරුවා මේකින් ගලව ගන්න බැරුව මානසික රෝගී වාට්ටුවක දාලා ඊට පස්සේ එතනින් එහාට මේ අපි කියනවා අපි පිරේට දාන්නේ නැහැ නේ පුංචි දරුවෝ නිසා සහතික කළ පාසලේ සර්ටිෆයිඩ් හෝම් කියන එක දාලා මාස 6ක් විතර පුනරුත්ථාපනය කරන්න සිද්ධ වුණා. දෙවෙනි කාරණාව තවදුරටත් නැවත වතාවක් අර වෙච්ච දේ තමයි. සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සමර්ථ 7ක් ගත්ත දරුවෙක්
උසස් පෙළ පන්තියට ගියා. ඉතින් අන්තිමේදී මේක නම් කරන ලොකුම වැරද්දක් අවසානයේ අරන් දුන්නා ජංගම දුරකථනයක්. ඒක අපි කියන ස්මාර්ට්ෆෝන් එකක් අරන් දුන්නාම ඉතින් ඒකෙන් ඇත්තටම කෝල් එකක් ගන්න එක ඇරෙන්න අනිත් හැමදේම කරනවා දරුවෝ. ඉතින් ඊට පස්සේ මෙයා සෝෂල් මීඩියා එකකට account එකක් හදාගෙන දැන් ඒකේ වැඩ කරන්න පටන් ගත්තා. තරහ යනවා, ඉස්කෝලේ යන්නේ නැහැ, ඉගෙන ගන්න උවමනාවක් නැහැ. මේකේ chat කරන එක තමයි වැඩිම කාලයක් කරන්නේ. ඔයගොල්ලෝ මම දන්නවා මෙතන මේකේ ඉන්න ළමයි 46 දෙනාගෙන් 44ක් හෝ 5ක් මේ තත්ත්වෙම තමයි මේ සෝෂල් මීඩියා එක සම්බන්ධලා chat කරන එක. එතකොට ඕන එක්කෙනෙක් දෙන්නෙක් ඇති එහෙම නොකරන. ඉතින් අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? මේ දරුවා උසස් පෙළ පන්ති ඉන්නේ ගියා ගෑනු ළමයෙක් එක්ක කතා කරන්න. ගෑනු ළමයෙක් එක්ක යාළු වෙන්න හිතුවා. ගෑනු ළමයෙක්ගෙන් ඇහුවා. ඒ ළමයා බෑ කියලා කිව්වා. අවසානයේ මේ අර තරහ පාලනය කරගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් එක්ක යාළු වෙන්න ගිහිල්ලා වෙන කෙනෙක් නම් බෑ කියලා කිව්වහම එක්කෝ ඇවිල්ලා දුකෙන් ඉඳි එක්කෝ අඬයි එක්කෝ යාළුවන්ට කිය මොනවා හරි කරේ. නමුත් මේ දරුවා මේ දැන් තියෙන මේ තමන්ගේ තියෙන ජංගම දුරකථනයෙන් අර ගෑනු ළමයාගේ ඒ ගෑනු ළමයාගේ තියෙන සෝෂල් මීඩියා account එකට ගිහලා ඒකෙන් ෆොටෝස් අරගෙන ඒකේ තියෙන ඡායාරූප අශෝභන විදිහට පාවිච්චි කරලා අන්තර්ජාලය පුරාවට දැම්මා. අවසාන ප්‍රතිඵල වෙන්නේ පොලිසියෙන් ඒ දරුවා අරගෙන ගිහලා උසාවියේ මේක මොකද මේක සයිබර් ක්‍රයිම් එකක්. මේක අපරාධ වරදක් විදිහට සලකන්නේ. අවසානයේ සිද්ධ වුණා මේ දරුවට සාමාන්‍ය පෙළ පන්තියේදී උසස් පෙළ පන්තියට යන්න වැඩ කරගෙන ඉන්න අතරේ අර කිව් විදිහටම හිරබාරයට ගන්න නෙමෙයි. නමුත් හිරගෙදර වගේ තමයි සහතික කළ පාසලක් කියලා කියන්නේ. සර්ටිෆයිඩ් ස්කූල් කියලා කියන්නේ හිරගෙදරම පුංචි ළමයි දාන තැනක්. වෙනම ස්ථානයක්. එයාගේ සාමාන්‍ය උසස් පෙළ පන්තියේ උසස් පෙළ සිහිනය සියල්ල බොඳ වෙලා ගියා. ඉතින් මේ සියල්ලටම හේතුව වෙන්න උනේ අවසානයේදී මේ දරුවගේ අතට හම්බෙච්ච මේ මොබයිල් ෆෝන් එක සහ එතනින් එහාට මේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කිරීම තුල. ඒක නිසා දැන් මේක අහගෙන ඉන්න හැමෝටම හිතෙන්න පුළුවන් එහෙනම් මටත් මෙහෙම වේද මමත් මෙහෙම මගේ ගෙනීම නැති වේද මගේ ගෙනීම කඩාකප්පල් වේද මං ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න එපාද එහෙම වැරදි මතයක් ගත යුතු නැහැ. තමන් ඔළුවට දාගන්න ඕන දේ තමයි ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා මේ ඔන්ලයින් এডুকেෂන් එක ඇතුලේ කොහොමද අපි හැසිරෙන්නේ කියන එක. තමන්ට බුද්ධියක් තියෙන අර මම කිව්වා වගේ බුද්ධි ඌනතාවයකින් දරුවෙකුට ඇරෙන්න අනිත් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ මොලයක් තියෙනවා. ඒක ඇතුලේ අපි ඇත්තටම මොන වගේ දෙයක්ද කරන්න ඕනේ අපේ පාලනය ඇති කරගන්න. පළවෙනි දේ අපි ඉන්ටර්නෙට් එකෙන් අපි දන්නවා දැනට උනත් මේ පාසල් පටන් ගත්තා කියලා කොට ඇත්තම තවදුරටත් 100%ක් පාසල් යන්නේ නැහැ දරුවෝ සහ පාසල් ගියත් තාම තියෙන්නේ ඔන්ලයින් এডুকেෂන් කියන එක සෑහෙන 80ක් විතර තාමත් තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සරහට සමහරට ඒක දිගට පවතිවි පාසලට අපිට යන්න පුළුවන් වුණත් ඒ කියන්නේ ෆේස් ටු ෆේස් ලර්නින් ගියත් අපිට මේක දිගටම පවතිවි. ඉතින් මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. නිතර ඔන්ලයින් එකේ අපි ඉගෙන ගන්නවට පොඩි බ්‍රේක්ස් ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ඉතින් විනාඩි 5න් පහට බ්‍රේක් ගන්න කියන එක බෑ. අඩුම ගානේ පැයකට දෙකකට වතාවක්වත් මේ තිරයෙන් අයින් වෙලා මේ S2 අයින් කරගෙන විනාඩි කිහිපයක විශේෂයෙන් මේක ගුරුවරුන්ටත් වැදගත්. මම දන්නේ මෙතන ගුරු සම්බන්ධ වෙලා ඉන්නවද නැද්ද කියන එක. නමුත් ගුරුවරුන්ට එක දිගට මේ ඔන්ලයින් කරනකොට ඔන්ලයින් ක්‍රමයටදී උගන්වනකොට එහෙම උගන්වන්නේ නැතුව සමහරලාට පැයකට එකමාරකට වතා අඩුම ගානේ පුංචි දරුවන්ට නම් පැයකට කලින් දුන්නත් කමන්නේ පොඩි බ්‍රේක් එකක් නිදහසක් දෙන්න ඕනේ. මෙතනින් ගැලවිලා විනාඩි 5ක් විතර ඔළුව අයින් කරගෙන ආයෙමත් එන්න. හේතුව තමයි විශේෂයෙන් අපි මේ ඔන්ලයින් ක්‍රමයටදී අපි දන්නවා S දෙකෙන් අපි බලාගෙන ඉන්නේ පුංචි තිරයක් දිහා. විශේෂයෙන්ම දරුවන්ගේ තියෙන දහවල් දෙමාපියන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සමහරලාට හැමෝටම ලැප්ටොප් නැහැ. පුංචි ගොඩාක් පුංචි තිරයක්. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකකින් බලාගෙන ඉන්නේ. ඒක ඇතුලේ තමන්ගේ මේ තියෙන මොළයට අපි මේ එන සිග්නල් එකෙන් අපි කියනවා මේ බ්‍රේන් එක ස්ටිමියුලේට් කරනවා. ඒ නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා පොඩි බ්‍රේක්ස් ගන්න ඕනේ. එක දිගට ඉගෙන ගන්නවා නම්. ඒක විනාඩි 5ක් ගත්තට ඊට වඩා වැඩි වෙන්න ඕනේ නැහැ. විනාඩි 5ක් වගේ ප්‍රමාණයක් ගත්තම ඇති. අනිත් දේ තමයි දරුවෝ සමහරලාට මේකේ ඉගෙන ගන්න වෙලාවට මගදී පොඩ්ඩක් නතර වෙලා සමහරලාට පොඩි සංගීත කොටසක් අහන්න පුළුවන් සින්දුවක් කියන එකක් සින්දුවක් අහන එකක් පොඩි චිත්‍රයක් අඳින එකක් මොනවා හරි කමන්නේ තමන්ගේ මනසේ වෙන පැත්තක්. ඒ කියන්නේ මේ බ්‍රේන් එක හැමදෙතරම බලාගෙන ඉන්න එකම දෙයක් දිහා ඒකෙන් පොඩ්ඩක් ගිහිල්ලා ආයෙ නැවත වතාවක් එන්නට ඕනේ තමන්ගේ පාඩමට. අනිත් දේ තමයි හැම වෙලෙම මේ අර හියුමන් කනෙක්ටිවිටි කියන එක. මානව සම්බන්ධතා කියන එක පවත්වා ගන්න. මේකේ ඉන්න දරුවෝ සමහරලාට බ්‍රේක් එකක් දුන්නාම විනාඩි 5ක කරන්නේ ඒකම ඉන්නකම වෙන මොන හරි ගේම් එකක් ගන්න. ඒක නෙවෙයි බ්‍රේක් එක දෙන එකේ අදහස. ඊයේ කාමරෙන් එළියට එන්න අම්මා තාත්තා එක්ක ඉන්න සමහරට නංගි මල්ලි කෙනෙකුට විහිළුවක් කරන්න ඒගොල්ලත් එක ගහ බැන ගන්න එක සමහරලාට මේකට වඩා හොඳ දෙයක් වෙනවා. ඒ කියන්නේ අපි දන්න පුංචි කාලේ අපි සමහරලාට තමන්ගේ සහෝදර සහෝදරියත් එක්ක පොඩි විහිළු කරගන්න පුංචි සුන්දර රණ්ඩු ඇති වෙනවා. ඒක හරිම වැදගත් අඩු ගානේ මේ මෙතනට වෙලා ඉඳගෙන මේකත් එක්ක කරන ක්‍රීඩාවට වඩා මේ
බ්‍රේක් එකක් හම්බුනාම ඒකෙ මිනිහ එක්ක යාළුවොත් එක්ක chat කරන එක කරනවට වඩා හොඳයි තමන්ගේ ඒ කියන්නේ ෆිසිකලි තමන් එතනින් එළියට යන එක. අනිත් දේ තමයි මේ පුළුවන් තරම් අඩුම ගන්න අපිට කරන්න වෙලා තියෙන ඔන්ලයින් এডুকেෂන්. ඒක ඇතුලේ ඉන්ටරැක්ෂන් එකක් තියාගන්න. ඒක ඇතුලේ සම්බන්ධතාවය. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න. දැන් අපි දකින ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඔන්ලයින් এডুকেෂන් එක ඇතුලේ සමහර ළමයි ප්‍රශ්න දිහා මේ මයික් එකත් ඕෆ් කරලා තේරම කරලා ඉවරලා වෙන තැනක ගිහින්. ඉතින් එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේකේ ඉන්නවනම් පුළුවන් තරම් අනිත් පැත්තත් එක්ක සම්බන්ධතාවය. ගුරුවරයෙක් ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙන එක මොන හරි ඉන්ටරැක්ෂන් එකක් පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි මේ මෙතන පුංචි වචනයක් වැරදිලා තියෙනවා. මෙතන ඕ අකුරක් එන්න ඕනේ. use of recorded lectures. දැන් මේක හරි ප්‍රශ්නයක්. ගොඩක් ළමයි කරන්නේ මේ පන්ති 5කට විතර එක වෙලාව සම්බන්ධ වෙනවා. අනිත් ඒවා රෙකෝඩින් දාලා තියෙන එක ඩිවයිස් වලින්. පස්සේ කරන්නම් කියලා. ඕගොල්ලෝ බලන්න පුතාලගේ දැන්ට තියෙන recorded lectures folder එක ඇතුලේ කීයක් තියෙනද අහපු නැති. මං හිතන්නේ ඔය ටික එකතු කරගත්තාම මැරණකම් ඔය ටික අහන්න වෙන්නේ අපිට. එන අවුරුදු 100 ගානකට දේවල් එකතු කරගෙන. ඒ නිසා මේ lectures මම කියන්නේ නෑ රෙකෝඩ් කරන්න එපා කියන එක. රෙකෝඩ් කරලා අහනව නම් කරන්න. හැබැයි මම දන්නවා 90% ළමයි මේක රෙකෝඩ් කරලා සියලුම දේවල් අහන්නේ නෑ. නිසා අර ෆේස් ටු ෆේස් නම් අපිට පන්තියට යන්න සිද්ධ වෙනවනේ. ආයි අද මේ වෙලාවේ උදේ 9 තියෙන පීරියඩ් එක දවල් 12ට ගිහිල්ලා කරන්න බෑනේ. දැන් මේ ක්‍රමය ඇතුලේ අපි දන්නවා අපි රෙකෝඩ් කරලා පස්සේ අහනවා කියලා තියාගන්න. හුඟක් වෙලාවට මේක ප්‍රායෝගික නැති දෙයක්. ඊට පස්සේ අහන එක නරකයි කියන එක නෙමෙයි කියන්නේ. අහනව නම් හොඳයි. නමුත් ඒක කෙරෙන්නේ නැහැ ප්‍රායෝගික. ඒ නිසා පුළුවන් තරම් ඒ වෙලාවට ඒකට සම්බන්ධ වෙන්න බලන්න. ඉන්ටර්නෙට් එක ඇතුලේ නැත්තම් වෙන්නේ මේවා එකතු වෙලා අපි එක දිගට පැය ගාණක් මේක අහන්න පුරුදු වෙනවා. නැත්නම් අහන්න නැතුව. මොනවද කරන්න ඕනේ? දැන් මේක දිහා අහගෙන ඉන්නකොට දැන් අපි ඔන්ලයින් එහෙනම් යන්න එපාද නෑ. යන්න ඔන්ලයින් වල ඉගෙන ගන්න. මොකද අපිට තියෙන එකම ක්‍රමයක වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. එතකොට ඔයගොල්ලෝ තමන්ගේ කොලයක් පැනක් අරගෙන පුතාලා බලාගන්නේ මේ තමන්ගේ ස්ක්‍රීන් ටයිම් එක කැල්කියුලේට් කරන. ස්ක්‍රීන් ටයිම් කියලා කියනකොට මේ ස්ක්‍රීන් එකට ටීවී එකත් අයිති, ෆෝන් එකත් අයිති, ටැබ්ලට් එකත් අයිති, ලැප්ටොප් එකත් අයිති ඕනම එකක්. තිරේ තියෙන අපි ගත කරන කාලය අපි දන්නවා පැය 24න් අපි 8ක් නිදාගත්ත කියමු 16ක් ගත්තොත් මේ 16 ඇතුලේ අපි කොච්චර ප්‍රමාණයක් මේක පාවිච්චි කරනවද? يعني ඉගෙනීමට හෝ ඉගෙනීම නොවන කාරණාවලට. ඉගෙනීම කාරණා හෝ වේවා, ගේම් එකක් ගහන එකක් වේවා, එහෙම නැත්නම් සෝෂල් මීඩියා යූස් කරන එකක් එකතු කරලා බැලුවම ඔයගොල්ලන්ට සමහර අයට දැන් මගේ ගාවට සමහර දරුවෝ මේ මම ඒගොල්ලන්ට එවෙලෙම දෙනවා පෑන ඇකුල ඇදිලා දැන් ලියන්නේ කියලා. බලනකොට අර පැය 8ක් අයින් කරාම පැය 24න් නිදා ගන්න ටිකද ඉතුරු පැය 16න් පැය 14ක් ඉඳලා තියෙන්නේ මේකේ. එහෙම නැත්නම් පැය 12ක ඉඳලා තියෙන්නේ මේකේ. ඉතින් 50%කටත් වඩා වැඩි ස්ක්‍රීන් එක ඇතුලේ ඉන්නේ. ඉතින් අවසානයේ අර මම කියපු කම්ප්ලිකේෂන් වලට යන්න සිද්ධ වෙන නිසා ඉගෙන ගන්න එකෙන් අයින් වෙන්න එපා. නමුත් අමතරව ඒක පාවිච්චි කරන එක කොයිතරම් දුරට අඩු කරන්න ඕනද කියලා ඔයාලටම තේරෙයි මේ විදිහට හදලා බැලුවොත් එහෙම පෑනික කොලේක අරගෙන. ඊළඟ කාරණාව පුළුවන් තරම් අපි එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් වලට. ඒ කියන්නේ එක්ස්ට්‍රා ඇක්ටිවිටි දැන් වෙලා තියෙන මේ එක්ස්ට්‍රා ඇක්ටිවිටි එකක් කරන්නේ ක්‍රිකට් ගහන්නෙත් ගේම් එකකින්. ඒ වගේම වෙන මොන හරි ක්‍රීඩාවක් කරන්නෙත් ඉන්ටර්නෙට් එක ඇතුලේ. එහෙම නෙමෙයි. ඇත්තටම කායිකව අපි මෙන්න මේකෙන් ඇස් දෙක එළියට අරගෙන යන ක්‍රීඩාවක නිරත වෙන්නට ඕනේ. ඒක ඇවිදින එක හරි පීනන එක හරි යාළුවොත් එක්ක ක්‍රිකට් ගහන එක හරි මොන හරිද යම්කිසි කාල සීමාවක් තියාගන්නට ඕනේ. එහෙම නැත්නම් මෙන්න අපේ මනස සමබර නැති වෙන තත්ත්වයක් එනවා. අනිත් එක තමයි නිවැරදි භාවිතය. දැන් මම කියන්නේ නැහැ පාසල් යන දරුවන්ට සෝෂල් මීඩියා නෙට්වර්ක් වල ඉන්න කියන එක. නමුත් මම කිව්වත් නොකිව්වත් ඒක ඔයගොල්ලෝ කරනවා. ඉතින් එහෙම නිසා අඩු ගානේ නිවැරදි භාවිතය පුරුදු වෙන්න. සමහර ළමයි ඉන්නවා මේක chat කරන ගත්තාන් පස්සේ පොත පැත්තක තියෙන අම්මෙනෝද කියලා හොරාට බලාගෙන නැත්නම් තාත්තෙනෝද කියලා හොරාට බලාගෙන ඉවරලා මේක chat කරනවා සමහරවිට තේරුමක් නැති දේවල් පැය ගණන්. ඉතින් එතකොට Tamanට තේරුම් යන්නට ඕන Taman මොනවද මේ කරන්න කියන එක. ඒ කියන්නේ එහෙම බුද්ධියක් නැතිනම් Tamanට කොහොමද අනාගතයක් නැති වෙනවා. ඒ නිසා දැන් කල්පනා කරලා බලන්න දවසේ පැය කීයක් chat කරාද කියලා. අනිත් සියලුම අතහැරලා දේවල් අතහැරලා chat කරපු පැය ගණන් ගත්තොත් එහෙම කොච්චර කරලද කියලා. කොයිතරම් සාමාන්‍ය පුරු උසස් පෙළ පන්ති වල දරුවෝ තමන්ගේ අධ්‍යාපනයෙන් බැහැර වෙලා තමන්ගේ ජීවිතය නාස්ති කර ගන්නවද මෙන්න මේ කියන මේ අඟල් ගානේ 6 විතර දින ෆෝන් එකක් නිසා තමන්ගේ මුළු ජීවිතය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට යනවා. මම දැකලා තියෙනවා මගේ වෘත්තීය ජීවිතය තුළ මම අත්දැකලා තියෙනවා. ඒක නිසා ඒක එතනට අපිට කියන්න තියෙන ඇත්තටම තමන්ට බුද්ධියක් නැතිකම. සරලව කියනවා මෝඩකම කියන එක. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම මේ දවස්වල අපි ස්ක්‍රීන් එකත් එක්ක ගොඩක් වැඩ කරනකොට හොඳ නිින්දක් අවශ්‍යයි, හොඳ ආහාර වේලා. හොඳ කියන එකෙන් අදහස් ගෙදර කන්න දෙන එක පොවා සමහරු කන්නේ නැහැ. මොකද ඒක කන්නේ මෙහෙම කන ගමන් අනිත් පැත්තෙන් ටීවී එක නැත්තම් ස්ක්‍රීන් එක දිහා බලන්නේ. ඒක නිසා මේ කන වෙලාවට ඒ සියල්ලම අයින් වෙලා කන්න පුරුදු වෙන්න ඕන. අනිත් එක තුන් වේලා කන්න පුරුදු වෙන කෑම වේලවල අතාරින්න ඕනේ. හොඳ නිින්දක් අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් බලන්න පොදාලා සාමාන්‍යයෙන් නිකන් හිතුවතින් රෑ 12න් පස්සේ තමයි ගොඩක් අය මේ ඔන්ලයින් එක. අනිත් එක තමයි මේ ලංකාවේ තියෙන අනිත් ප්‍රශ්නේ තියෙන සියලුම දුරකථන ජාලා වලින් වැඩිපුරම මේ ෆ්‍රී ඩේටා දෙන්නේ රෑ 12න් පස්සේ.
ඔය කියන එකම ජාලයක්වත් කිසිම නෙට්වර්ක් එකක් දෙන්නේ නැහැ නේ රෑ 8ට 9ට 10ට දරුවන්ට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන සේරම රෑ 12ට පස්සේ. ඉතින් මේව සම්බන්ධයෙන් ඇත්තම ලොකු කතිකාවක් ඇති කරගන්න ඕන කාරණා තියෙන එක. ඔයාලට මේ වෙලාවේ කතා නෙමෙයි මේකට කතා කරන්න ඕන වෙලාව. ඉතින් මොකද එහෙම රෑ 12 ඉඳන් උදේ 4 5 වෙනකන් දරුවෝ මේකේ හිටියාම කවදාවත් මේ උදේවරුේ ගිහිල්ලා 9ට 10ට ඉස්කෝලේ ඉගෙන ගන්න බෑනේ. එතකොට ඉතින් පාසල් දරුවෝ මුළු 100,000 ගාණාවක් උදේවරු ඉන්නේ නිදා වැටි වැටි. ඒ නිසා Tamanට තේරෙන්න ඕන ෆ්‍රී ඩේටා දුන්න පළියටම දැන් සමහරව ඉලාම් තියලත් නැගිටිනවා රෑ 12ට එකටම ෆ්‍රී ඩේටා පාවිච්චි කරන්න. ඒ නිසා Tamanට බුද්ධියක් තියෙන්න ඕනේ Taman මේ මොනවද කරන්න කියන එක සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් හුඟා නිකම්ම ෆ්‍රී ඩේටා දුන්න පළියට පාවිච්චි කරන්න එපා. ඇයි මෙහෙම දෙන්නේ? එහෙම නම් ඉච්චර ආදරයක් තියෙන මාමලාට නැන්දලාට ඇයි මේ දරුවන්ට 9ට 10ට මේක දෙන්න බැරි කියන ප්‍රශ්නාර්ථය ඇති කරගන්න තරම් Tamanගේ ඇතුලේ මොලයක් තියෙන්නට ඕන. ඒ වගේම Tamanට ක්ලියර් ගෝල් එකක් ප්ලෑන් එකක් තියෙනවා. අපි මේ කරන්නේ මොකද්ද? හරි අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන වෙන කරන්න ක්‍රමයක් නෑ. ඔන්ලයින්ම තමයි. ඒක හරි. ඒකේ හොඳ දේවල් අපි දැන් කතා කරා. ඒක ඇතුලේ කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ? ඒ නිසා මට මේක කරන්න බෑ කියලා නේ I can do it කියන එක. මට මේක කරන්නට පුළුවන්. මම මේකට ඇබ්බැහි වෙන්න යනවා නම් මට මේක නවත්ත ගන්න පුළුවන් කියන එක. ඒක අම්මා බය නිසාවත්, තාත්තා බය නිසාවත්, මම කියන නිසාවත්, ගුරුවරු ගහන බය නිසාවත් නිසා නෙමෙයි මට ඕනේ නිසා මම මේකෙන් අයින් වෙලා මම මේකේ හරි පාවිච්චියක් කරගන්නවා. යාළුවොත් එක්ක නිතර කතා කරලා ඉතින් යාළුවා ඉන්ටර්නෙට් එකට ඇබ්බැහි වෙච්ච යාළුවෙක් නම් ඉතින් යාළුවගෙන් උදව්වක් ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එහෙම නැති යාළුවෝ ඕන තරම් ඉන්නවා. ඒ යාළුවොත් එක්ක කතා කරන කොහොමද මේකෙන් අයින් වෙන්නේ? එහෙම නැත්නම් අනුම ගන්න යාළුවොත් එක්ක ආශ්‍රය කරන්න පටන් ගන්න. ඉබේටම ඔයා මේකෙන් ගැලවිලා ඊට පස්සේ. ආශ්‍රය කරනවා කියලා කියන්නේ ඒක තමයි යාළුවොත් එක්ක අඩු ගන්න පොඩි chat එකක් දාගෙන පාරේ ඇවිදගෙන ගියත් කමක් නැහැ. මොකද ඒක මේ වෙලාවේ මේකෙන් ගැලවෙන්න තියෙන හොඳම එකක්. ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එකට ඇඩික්ට් වෙලා තියෙනවා. ඒක තැනකට ආවට පස්සේ අපිට දැන් අර මේ වගේ කියන ඔළුව අත ගහ ගන්න සිදුන මොන පැත්තටද යන්නේ කියලා හිතා ගන්න බෑ. දැන් බොහොමයක් දරුවන්ට සිද්ධ වෙලා තියෙන මැජොරිටි කියන වචන මට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ගොඩක් අය ගාව මේ ෆෝන් එක සහ ලැප්ටොප් එක තියෙන නිසා හිතා ගන්න බෑ මම දැන් මේක පාවිච්චි කරනවද නැද්ද? මේක සම්පූර්ණයෙන් අයින් කරනවද 100%ද නැත්නම් 150 කරගන්නවද? අතරමං වෙච්ච තත්ත්වයක්. සරලයි කාරණාව. මේකට කිසිම වෙලාවක කිසිම කෙනෙකින් උපදෙස් ගන්න යන්න ඕනේ ගන්න පෑනක කොලේ. ඒක අර මම කිව්වා වගේ ස්ක්‍රීන් ටයිම් එක කැල්කියුලේට් කරගන්න. පැය 16ක් දවසට දාන 8ක් අයින් කරලා ඒ 16 ඇතුලේ මම කොච්චර වෙලාවක් පැය ගාණක් මේකේ ඉන්නද කියලා බලන්න ප්‍රතිශතයක් විදිහට. පැය 16න් පැය 8ක් ඉන්නවනම් 50%ක් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක ඇතුලේ. පැය 12ක් ඉන්නවනම් 75ක් ස්ක්‍රීන් එක ඇතුලේ. ඒ නිසා මේ ස්ක්‍රීන් එක ඇතුලේ ඉන්න වෙලාව පුළුවන් තරම් අඩු කරන්න 50ක් 60ක් 70ක් ඉන්නවනම් ඒ කියන්නේ ඉතින් ඇඩික්ෂන් තත්ත්වයට ගිහිල්ලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි හිතමු ඉගෙන ගන්න වෙලාව හරි ඉගෙන ගන්න වෙලාව අනිවාර්යයෙන්ම කරන්න ඕන නිසා අපි ඒක අයින් කරමු. එතනින් පස්සේ ඉතුරු ටික අරගෙන බලන්න. එහෙනම් ඉතුරු වෙන පැය 4 ඇතුළත අපි කොච්චර ඉන්නවද? මේක බොහොම මේක හරි විදියට පාවිච්චි කර නැතොත් මෙන්න මේ පින්තූර තියෙන වගේ ඉතාමත්ම සියුම් විදියට ඉතාමත්ම පරිස්සමට මේ ඔන්ලයින් এডুকেෂන් කියන එක පාවිච්චි කරන්නේ නැතොත් මේ සියල්ලම එකපාරට කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම අවබෝධයෙන් කරන්නට ඕන වැඩක්. එතකොට ඔයාලට අවසානයේ දෙන්න තියෙන පණිවිඩය තමයි proper use of devices for online education is recommended. මට කියන්නට බෑ මේ online education එපා කියලා. මොකද එහෙම කියන්නේ කොහොමද? මම දැන් කරන්නේත් මේ online එකේ කතාව. ඒක නෙමෙයි කෙරෙන්නට ඕනේ. අපිට මේ online education එකේ හොඳ නරක කතා කරන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇත්තටම අපි ඒක කතා කරාට අපි කතා කර යුත්තේ online education සඳහා භාවිතා කරන උපකරණ. නැවත වතාවක ජංගම දුරකථනය වෙන්න පුළුවන්, ලැප්ටොප් එක වෙන්න පුළුවන්, වෙනකත් පරිගණකයක් වෙන්න ඩෙස්ක්ටොප් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටැබ්ලට් එක වෙන්න පුළුවන්. මෙන්න මේ උපකරණ අවභාවිතා කිරීම තුළ අපේ ජීවිතයට ඇතිවෙන හානිය තමයි අපි දැනගත යුත්තේ, කතා කළ යුත්තේ. ඒ නිසා online education කියන එක සම්බන්ධයෙන් ගත්තොත් හොඳ තියෙනවා, නරක තියෙනවා, වාසි තියෙනවා, අවාසි තියෙනවා. මේක අපි හැමෝම රෙකමන්ඩ් කරනවා. අපි හැමෝම කියනවා ඔව් මේක පාවිච්චි කරන්න. නමුත් හරි විදියට ඔයගොල්ලන් මේ පින්තූරේ පේන විදියට වඳුරෙකුට අඩුවක් අහු වුණාම හතර පතර කරකවන මිසක්ක මේ කොහොමද කපා ගන්න කියන එක තේරෙන්නේ අන්තිමට එළියට වඩා කැපෙන්නේ Tamange. ඉතින් ඒක නිසා මේ ගොඩක් ළමයි කරන්නේ මේ වෙලාවේ මෙන්න මේ පින්තූරේ තියෙන කාරණාව තමයි හුඟක් අය කරගන්නේ. ඉතින් අවසානයේ ඒගොල්ලන් සිද්ධ වෙන්නේ Tamange අතින්ම Tamange බෙල්ල කපා ගැනීමේ කටයුත්තක්. ඒ නිසා ඔන්ලයින් এডুকেෂන් එකේ දැනගත යුතු කාරණාව හරි විදිහේ මේ උපකරණ භාවිතාව සහ ඉන්ටර්නෙට් එක පාවිච්චි කිරීම කියන්නේ. හොඳයි. මේක තමයි මම පොඩි කතිකාවක් පටන් ගන්න ඕනේ නිසායි මේක කරේ. මම කැමතියි ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න. මම chat box එකට ගිහිල්ලා බලන්න මොන හරි ප්‍රශ්න තියෙද කියන එක. බලමු. ප්‍රශ්නයක් තියෙනවා නම්
ඔයගලන්ට අහන්න පුළුවන් මම කැමති අහනවා නම් මම අර කලින් කිව්වා වගේම chat box එකට දානවට වඩා ඉන්ටරැක්ටිව් එක කටින් අහන්න පුළුවන් නම් හොඳයි එක ප්‍රශ්නයක් තියෙනවා ලර්නින් කියන එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කොහොමද කියන එක අහලා. හරි. හොඳයි. ඒක තමයි දැනට තියෙන ප්‍රශ්නේ. දැන් අපි ලර්නින් කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ කියන එක. ලර්නින් ඉම්ප්‍රූව් කරගන්න කියන එක සම්බන්ධයෙන් තමයි මම දැන් කලින් මතත් මම හිතන්නේ පුතාලට කියලා දුන්නා. විශේෂයෙන්ම මනස තමන්ගේ නිදහසේ පවතින නැති තාක්කල් ලර්නින් කියන එක පවත්වා ගන්න බෑ. ලර්නින් කියන එක අපිට ගන්න බෑ. කියන්නේ අපි දෙයක් ඉගෙන ගන්න නම් ඒ වෙලාවේ නිර්වෝල් සංසුන් මනසක් තියෙන්නට ඕනේ. ප්‍රශ්න 100ක් ඔළුවේ තියන් පාඩමක් කරාට වැඩක් නෑ. සමහර වෙලාවට පැය ගණන් පාඩම් කරන තප්පර 10ක අඩු ගන්න විනාඩියක ක්වොලිටි පාඩම් කිරීමක් අපි කියන්නේ ප්‍රමාණාත්මකව ගත්තොත් කරලා නැහැ. පැය 10ක් පාඩම් කරත් විනාඩි 10ක දෙයක් ඔළුවට ගිහින්නේ නැහැ. නිසා තමන්ගේ මනස නිරවුල් වෙන්න ඕනේ. ඒ සඳහා හොඳ නිින්දක් අවශ්‍යයි, හොඳ ආහාර වේලක් අවශ්‍යයි. හොඳ කියන එක මම අදහස් කරන්නේ ගොඩක් වෙලාවට දරුවෝ පුරුදු වෙලා තියෙනවා මේ හොඳ කිව්වහම හිතාගෙන ඉන්නවා මේ ලක්ෂ ගණක් විඳන් කරලා ගන්න ඕන කෑමක් දහස් ගණන් කියලා නෑ. ඒක නෙමෙයි. හරියට ගෙදර හදලා දෙන කෑම එක මේ 3 වේල කන්න ඕන අපි කියන්නේ අර ස්කිප් කරන්නේ නැතුව. සමහරවිට අදවල්ට කන්නේ නැහැ. රැයට කනවා එක්ක රැයට නෑ උදේට කනවා. වේලවල් අතාරිනවා. ගොඩක් වෙලාවට මේක කරන දෙයක් දරුවෝ ඉස්කෝලේ යනකොට. විශේෂයෙන්ම උදේට කන්න නැතුව යනවා. ඒ දේ කරන්න එපා. ඒ වගේම නිදහස් විශේෂයෙන්ම පාඩම් කරනකොට අපි Tamanට දැනගන්න ඕනේ කොහොමද වඩා හොඳ වෙලා සමහර රැයට පාඩම් කරනවා සමහර උදේට පාඩම් කරනවා. අල්ලපු ගෙදර හරි නැත්නම් එහෙම නැත්නම් Tamanගේ යාළුවෝ හරි වැඩිපුර පාඩම් කරන රැයට කියලා Tamanට රැයට බැන්න රැයට පාඩම් කරන්න ඕනේ උදේ පාන්දරට. Taman උදේ පාන්දර බැන්න රැය වෙනකන් ඉන්න ඕනේ. අවම වශයෙන් පැය 6ක නිින්දක් අවශ්‍යයි. ඒක එක දිගට යන නිින්දක් වෙන්න ඕනේ. කඩින් කඩ කරන පැය දෙකක් නවතිනවා ආයෙ නැගිටිනවා ආයෙ එහෙම නෙවෙයි. එක දිගට යන පැය 6ක නිින්දක් රැයට අවශ්‍ය වෙනවා. ඒක පාවිච්චි කරන්න ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි රිවිෂන් කරන එක. කියන්නේ අද ඉගෙන ගත්ත එක පුළුවන් නම් පැය 24ක් ඇතුළත. බැරි වෙන්න පුළුවන් ප්‍රායෝගිකව පැය 48ක් ඇතුළත බලන්න. නැවත වතාවක් සති දෙකකින් බලන්න. නැවත වතාවක් මාස 6ක් ඇතුළත බලන්න. එහෙම වුණාම 85ක් දෙයක් ඉතුරු වෙලා තියෙනවා මොලේ. කියන්නේ අපි ඒකේ පාඩම් කරපු දේෙන් අපිට නැවත වතාවක් විභාගෙදී ගන්නව වෙන්න පුළුවන් වුණ 100ට අඩුම ගානේ 50ක් 60ක්වත් ගන්න පුළුවන් වෙනවා. නැත්නම් විභාගයක් පාස් වෙන්න බෑනේ. මේකදී 85ක් අපිට තැම්පත් කරගන්න පුළුවන් මොලේ. අද උගන්නපු අද පාඩම් කරලා නැවත වතාවක් සති දෙකකින් පාඩම් කරලා නැවත වතාවක් මාස 6ක් ඇතුළත පාඩම් කරනවා. ඉතින් ඒක තවත් ක්‍රමයක්. ඉතින් ලර්නින් කියන එක ඉම්ප්‍රූව් කරගන්න එක මෙහෙම සරල වචන දෙක තුනකින් කියන එක ගොඩාක් කාරණා තියෙනවා. නමුත් නිදහස් නිරවුල් මනසක් ඇතුව පාඩම් කරන්න. එතෙන් ඉතින් අපි දන්නවා පාඩම් කරන්න ඕනේ කොතනද කාමරයේද සද්දබද්ද තියෙන තැනකදී හැමදේම අපිට තේරෙනවා. අපි කලබලකාරී ഘോഷාකාරී භවෙන් අයින් වෙලා පාඩම් කරනවා නම් ලර්නින් කියන එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. right. බලමු තාම මොන හරි අහලා තියෙද කියලා. හරි. උදේට ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බහම හරිම අමාරුයි. දවල් වෙද්දී ඔළුව රිදෙනවා. හරි. ඉතින් මේක තමයි පුතේ මම කිව්වේ ඒක ඇත්ත. ඉතින් මේකේදී ඔයාට දොස් කියන්න බෑ. නමුත් ඒ වගේම තමයි උගන්නන ගුරුවරුන්ට අපිට දොස් කියන්නත් බෑ. ක්ලාස් එක කරන්න ඕන. උදේට ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බහම ඔළුව දවල් වෙද්දී රිදෙනවා නම් අපිට ඔන්ලයින් ක්ලාස් එකට නොගිහිල්ලා බෑ. මොකද අපිට ඉගෙන ගන්න යන්න සිද්ධ වෙනවා. අර මම කියපු කාරණාව ඒක ක්ලාස් එක අතරතුර ගුරුවරයාත් එක්ක කතා බහ කරලා අඩුම ගානේ විනාඩි 45න් පැයකට වතාවක්වත් පොඩි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මේ බ්‍රේක් එකේදී ඔළුව අයින් කරගන්න ස්ක්‍රීන් එකෙන්. එහෙම බැරි නම් තමන් හරි අඩුම ගානේ මේ ක්ලාස් එක දිගට යනවා නම් ක්ලාස් එක ඇතුලේදී අහගෙන ඉන්න ගමන් මේ S2 අයින් කරගන්න ස්ක්‍රීන් එකෙන් අඩුම ගානේ විනාඩි 4-5කට. ඒ කියන්නේ S2 අයින් කරගන්න කියන එක අදහස් ගන්න පාඩම උගන්වන වෙලාවටම නෙමෙයි සමහරවිට අපිට අහගෙන විතරක් පුළුවන් නේ පාඩමෙන් එකතු වෙලා ඉන්න. එහෙම මේ ඔළුව අයින් කරගන්න. මොකද මේ ඇස් වලින් යන මේක එක දිගට යනකොට අපේ බ්‍රේන් එකට දරා ගන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි වහාම පන්ති ඉවර වෙච්ච ගමන් අඩුම ගානේ විනාඩි 15ක 20කවත් විවේකයක් ගන්න. විවේකයෙන් කියලා කියන්නේ ඇඳට ගිහලා නිදා ගන්න එකම නෙමෙයි. තවත් කෙනෙක් එක්ක කතා බහ කරන්න, එළිය දකින්න, ගහකොළයක් දිහා බලන්න, ඉරේලිය බලන්න, එහෙම දෙයක් කරන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් මේ කියන්නේ මේ පන්තිය ඉවර වුණු වහාම එතනින් ඉවත් වෙන්න. ඒක තග්ගාල දුවලා ගිහිල්ලා ඕගොල්ලෝ කරන්නේ ඔබ ප්ලැන් දැන්. මේ ප්‍රශ්න අහපු පුතා කරන එක නෙමෙයි මම කියන්නේ. ගොඩක් කාලේ පුතා ගන්න දුවලා ගිහිල්ලා iPhone එක අතට ගන්න. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ බලන් ඉන්නවා ලැප්ටොප් එකේ මේ කරලා දුවලා ගිහිල්ලා බලනවා chat box එකට යනවා. ඉතින් ඒක කරන්නේ වැරද්දක් ඔයගොල්ලෝ. එක ස්ක්‍රීන් එකකින් තව ස්ක්‍රීන් එකකට මාරු වෙන එක. ඒ වගේ දේවල් නැතුව හෙල්ති විදියට මේ බ්‍රේක් එක ගන්න පුරුදු වෙන්න. right. තව තියෙද ප්‍රශ්න? ඔව් ඒ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. පැයක් විතර යනකොට ඔළුව රිදෙනවා, ඇස් දෙක රිදෙනවා කියන එක. ඒක මට තේරෙනවා. ඒක
මම හිතන්නේ මම කලින් දීපු ප්‍රශ්නෙට දීපු උත්තරේම තමයි මේකටත් අදාළ කරගන්න වෙන්නේ. දැන් මොන හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. chat box එකට වඩා මට ඒ වෙලේ කෙලින්ම ඇහුණා නම් මට එහෙම උත්තර දෙන්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි මේක මේ අපිට ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක්වත් වෙන රටවල කියන්නේ එක ප්‍රදේශවල තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මේක ලෝකෙ පුරා මේ ඔන්ලයින් කියන තත්ත්වය ඇතුලේ ගැටලු ගොඩාක් ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට ඇති වෙන්න හේතුව ඔන්ලයින් এডুকেෂන් එකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේක වැරදි විදියට ඔලුවට දාගන්න එපා. මම දෙතුන් වතාවක් කියන්නේ ඒකයි ඔන්ලයින් এডুকেෂන් එක අපිට ගැලපෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ සම්බන්ධයෙන් අපි හරි විදියට පාවිච්චි කරන්න දන්නේ නැතිකම. ඒක හරි විදියට උපයෝගී කරගන්න දන්නේ නැතිකම. ඒ නිසා තමයි මම මේක සියලුම වචන එකතු කරලා මේ සම්පූර්ණ මේ කතිකාව ඇතුලේ කියන්න ඕන කතාව මේ අවසාන පින්තූරෙන් පෙන්නුවේ. මේකෙන් පෙන්වන්නේ ඒක මෙන්න මේ හරි විදියට ඔයගොල්ලන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. තමන්ගේ এডুকেෂන් එක සඳහා දෙන මේ උපකරණ කියන එක. මොකද මේ ෆෝන් එක ලැප්ටොප් එක හරි විදියට පාවිච්චි කරනවා නම් ඔන්ලයින් এডুকেෂන් එකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කිසිසේත්. හොඳයි. එතකොට වෙන ප්‍රශ්න නැත්නම් අපි මොකද කරන්නේ? තව ගැටලුවක් මොන හරි තියෙනවද? ඔව් මෙතන ගුරුවරියක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ සමහර වෙලාවට දරුවෝ කැමති නැහැ ගුරුවරු කැමති පුළුවන් තරම් දරුවොත් එක්ක ඉන්ටරැක්ට් කරන්න. කියන්නේ දරුවොත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න. නමුත් දරුවෝ ඒකට උත්තර දෙන්නේ නැහැ කියන එක. මම හිතනවා මම මේකට ඇග්‍රී වෙනවා. මම මේක හුඟක් වෙලාවට අත්දකින්න දෙයක්. පුංචි ළමයි විතරක් නෙවෙයි මම සමහරලාට මේක දකිනවා මේ විශ්වවිද්‍යාලයේ දේශන මම දැනටත් කරනවා සමහර මෙහි ඉඳගෙන. ඉතින් ඒකෙදි එච්චරම වැඩිහිටි ළමයි පවා මේක හොඳටම දන්න ළමයි පවා මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දරුවන්ට කියන්න ඕන කාරණාවක් තමයි ගුරුවරයෙක් ප්‍රශ්නයක් අහනකම් ඉන්නවට වඩා ඇත්තටම තමන් හරි ප්‍රශ්නයක් අහන්න පුරුදු වෙන්න ඕනේ. මම නම් හිතන්නේ දැන් මම මේක රාහුලේ දරුවෝට විතරක් කියන කතාවක් නෙමෙයි. නමුත් මගේ පාසලත් රාහුලේ නිසා ඉතින් රාහුලේ ළමයෙකුට නම් කොන්දක් පනක් තියෙන්න ඕනේ කෙලින් කතා කරලා ප්‍රශ්නයක් අහන්න. ඕන දරුවෙකුට ඒක තියෙන්න ඕනේ. අඩුම ගානේ ඉතින් chat box එකට හරි දාන්න පුළුවන් වෙන්න ඕනේ. මම අනුමත කරන්නේ නැහැ සාමාන්‍ය chat box එක. නමුත් කතා කරන්න පුළුවන් නම් කතා කරලා ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි එහෙමත් බැරි නම් අඩුම ගානේ ඉතින් තව ස්ටෙප් එකක් පල්ලෙහාට ගිහලා ගුරුවරයෙක් ප්‍රශ්නයක් අහනවා නම් ඒකට උත්තර දෙන්න Tamanට හැකියාවක් තියෙන. එහෙම නැත්නම් මේ ඔන්ලයින් කියන ක්‍රමයේ තුල අපිට අපි එක තැනකට විතරක් කොටු වෙනවා. ඒක නිසා මොකද ගුරුවරයෙකුට ළඟට ඇවිල්ලා දැන් මූණ බලලා නැත්නම් තට්ටු කරලා අහන්න විදියක් නැහැ පන්ති කාමරේ කරනවා වගේ මේ ඔන්ලයින් ක්‍රමය තුල. ඉතින් ඔන්ලයින් ක්‍රමයෙන් හරි විදිහට අධ්‍යාපනයක් ලබන්න නම් දරුවොත් මේකට තමන්ගේ පැත්තෙන් කැපකිරීම කරන්නට වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර ඉන්ටරැක්ෂන් එක පවත්වාගෙන යන්න බැරි වෙනවා. ගුරුවරට කරන්න පුළුවන් උපරිම දේ තමයි ප්‍රශ්නේ අහන එක. එතනින් එහාට ළමයෙක්ව මොටිවේට් කරගන්න විදියක් නැහැ. මේ හුඟක් ළමයි කරන්නේ කැමරා එකත් ඕෆ් කරලා ඉවර වෙලා එහෙම නැත්නම් මයික් එකත් ඕෆ් කරලා නිකන් ඉන්න එක. ඒක ඇතුලේ මම හිතන්නේ අපිට හරිමද ප්‍රතිඵලය ගන්න පුළුවන් වෙනවා කියන එක. මම හිතන්නේ ගුරුවරුන්ට මීට වඩා ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නෑ. ඒක සම්පූර්ණ වගකීම දරුවෝ අතට ගන්නට ඕනේ. දරුවෝ ඒකට උත්තර දෙන්නට ඕනේ. එක එක ක්‍රම තියෙන සමහර වෙලාවට පුංචි ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම දෙයක්. ඉතින් බැරිම නෑ. ඒ කියන්නේ සමහර වෙලාවට නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්‍රමයේ ඇතුළේ උගන්වනකොට Zoom ක්ලාස් එක නම් නමින් නමට කියන්න පුළුවන්. මෙන්න මේ ළමයා මේක කියන්නේ මේ දරුවා මේක කියන්නේ කියන එක. ඉතින් ඒක එක ක්‍රමයක්. ඉන්ටරැක්ෂන් එක තියාගන්න. දැන් එහෙම ඒ වගේ සමහර වෙලාවට වෙන වෙන ක්‍රියාකාරකම් මේ ක්‍රමයේ ඇතුළත අපිට හොයාගන්න පුළුවන්. හැබැයි හැම එකටම වඩා මම හිතන්නේ හොඳ වෙන්නේ දරුවෙකු පැත්තෙන් දරුවන්ගේ වගකීම දරුවෝ හරියට කරන එක. ඉතින් පුංචි දරුවන්ට දෙමාපියොත් කියලා දෙන්නට ඕනේ. පන්ති කාමරේ ටීචර්ත් එක්ක සම්බන්ධතාවය තියාගන්නට කියන එක. එහෙම නැත්නම් ඇත්තටම වෙන්නේ ඔන්ලයින් එකකින් කරන දේ කරන්නේ නැහැ වගේම ඉන්ටරැක්ෂන් නැතිකම නිසා වෙන්නේ අපි නිකම්ම ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන අපි නැති ලෙඩක් හදාගන්න එක විතරයි පන්ති ඇතුලේ.
හොඳයි. ඔව් මෙතන ප්‍රශ්නයක් අහන A level ස්ටුඩන්ට් ලට ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියන එක මම හිතන්නේ පුතේ මේක මේ වෙලාවේ ස්ටඩි ප්ලෑන් එකක් ගැන කියා දෙන්න මට වෙලාවක් මදි. ඒක සාමාන්‍යයෙන් එක්ක එක වෙන දවසකට අපිට වෙනම කතා කරන්න සිද්ධ වෙනවා. ස්ටඩි ප්ලෑන් එකක් කියන එක එක දෙයක් මට කියන්න පුළුවන්. ඒක අනුන්ගේ ප්ලෑන් හොරකම් කරන්නට යන්න එපා. ඒක ඉන්ඩිවිජුවල් එකක්. එක්කෙනාට තම තමන්ට වෙනස් විදිහේ ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. මම හිතන්නේ මේ වෙලාවේ මට පුංචි කාලෙකදී එහෙම දෙයක් කියලා දෙන්න ගියොත් ඕගොල්ලන් වැරදි අදහසක් ඔලුවට දාගනී. ඒක වෙනම කියා දෙන්න ඕන එකක් මේ සම්බන්ධව ස්ටඩි ප්ලෑන් එක ගැන මම වෙන වෙලාවක කියලා දෙන්න. හරි. හොඳයි. බලමුකෝ මේකේ අම්මා කෙනෙක් අහපු කතාවක් එන්න ඕනේ නේද? දරුවෙක් යාට තිබුණේ ක්‍රිකට් වලට දැන් පාඩම් කරනවා. එතරම් පැහැදිලි නැහැ ප්‍රශ්නේ. පාඩම් කරන්නේ නැහැ. ඔව් දරුවෙක් පාඩම් කරන්නේ නැහැ කියන ප්‍රශ්නේ ඉතින් ඒ කියන්නේ පාඩම් කරන්නේ නැති වෙන හේතු කාරණා ගොඩක් වෙන්න පුළුවන්. එකම හේතුව මේ ඔන්ලයින් ක්‍රමය නිසා ඇති වෙච්ච මේ ෆෝන් එකකට එහෙම නැත්නම් මේ ඉන්ටර්නෙට් එකට ඇබ්බැහි වීම නිසා නම් මම කියපු කාරණාවල් වලින් යම් කිසි අදහසක් ගන්නට පුළුවන් 100%ක් නෙමෙයි යම් කිසි අදහසක් ගන්නට පුළුවන් වෙයි. එහෙම නැතු වෙන කාරණාවක් නම් මම හිතන්නේ ඊට එහා ගිහි උපදේශක් ගත යුතු වෙනවා ඒ දරුවා සම්බන්ධ කාරණාවෙදී. ආයමත් ප්‍රශ්නයක් එනවා S2 රිදෙනවා කියලා. ඉතින් මම අර කියපු කාරණාව ඒ උත්තරෙම තමයි නැවත වතාවක් කියන්න තියෙන්නේ. S2 රිදෙන්න හේතුව මම කිව්වා ඒක අපිට බ්‍රේක් එකක් අරගන්න වෙරනේ. ඒක ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ. ඊට එහා ගිය කාරණාවක් තියෙනවා නම් අපිට වෛද්‍ය උපදේශයක් ගන්න වෙනවා. මම හිතන්නේ මේක හරිම සුලභව තියෙන කාරණාවක් මේ ස්ක්‍රීන් එකත් එක්ක ඉන්නකොට S2 රිදෙන එක. ඒකෙදි අපිට කරන්න ඕන අර බ්‍රේක් එකක් ගන්න එක සහ පුළුවන් තරම් මම කියන්නේ හැම දරුවෙකුටම ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් නැති වෙයි. කරන්නම දැන් නැතිකමට සමහරවිට ෆෝන් එක පාවිච්චි කරන්න වෙනවා. මම මේ සම්බන්ධයෙන් දොස් කියන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් ෆෝන් එක ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න ෆෝන් එකක් නැතුව සම්බන්ධ වෙන්න බලන්න. ඒක කරන්න පුළුවන් කමක් තියෙනවා නේද? එන ෆෝන් එකේ තුල ඇති වෙන සංකූලතාව වැඩි ලොකු තිරයකට වඩා. ඒ කියන්නේ ඒක ලැප්ටොප් එකට එහා ගිය ටීවී එකක් නම් ඒකත් එහා ගිය ලොකු තිරයක් නම් අපිට එන්න පුළුවන් හානිය අඩු වෙනවා. ડોક્ટર මම ඉස්සෙල්ලා ටැග් කරන් දරුවා ගැන කළා. එතකොට ඒ උපදේශක් ගන්න ඕන කාගෙන්ද? මට ප්‍රශ්නය පැහැදිලිුනේ ඇහුනේ නෑ අතන. නැවත වතාවක් පොඩ්ඩක් කියන්න බලන්න. මම අර ඉස්සෙල්ලා chat කරේ දරුවා අර ක්‍රිකට් වලට ඇබ්බැහිර මම ડોක්ටර්ගෙන් මා අවුරුද්දකට දරුවාට. ඊට පස්සේ ડોක්ටර් ටයිම් ටේබල් එකක් වගේ හදලා දුන්නා ටීවී එකෙන් ඈඩ් කරලා. අර මැච් වලට තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඊපස්සේ ડોක්ටර් ටයිම් ටේබල් එකක් හදලා දුන්නා ටීවී එක සම්පූර්ණයෙන්ම අයින් කරලා මෙහෙම මේ පැක් දවසෙන් මේ පැයක් වගේ එහෙම වැඩි කරලා ඊට පස්සේ එහෙම ටික කාලයක් කරා. දැන් ડોක්ටර්ත් එක්ක දැක්කම ડોක්ටර්ගේ එතන එහෙම සම්බන්ධතාවයක්වත් නැහැනේ. ඊට පස්සේ දැන් ක්‍රිකට් වලට ගොඩ කියන්නේ පාඩම් කරන්නයි කිව්වම රැට නිදි මරන්නේ නැහැ. ක්‍රිකට් මැච් එකක් තිබුණොත් රෑ 1:00 2 වෙනකන් හරි ඒ මැච් එක බලන පාඩම් කරන්නයි කිව්වම නිදි මත පොතක් අල්ලන්නෙම නැහැ ડોක්ටර්. ඔව් මේක ඉතින් ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් මම දන්නේ මේ පහුගිය කාලේ නම් දරුවන්ට එච්චරම ක්‍රිකට් වලට ඇල්මක් ඇති වුණේ ඇයිද කියලා මේ මෑතක නෙමෙයි මම කියන්නේ පහුගිය අවුරුදු 3-4ක් විතර මම හිතන්නේ සෑහෙන්න පිරිසක් ක්‍රිකට් වලින් අයින් වුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රත්‍යක්ෂ තත්ත්වෙත් එක්ක මම දන්නේ පුතාට කොහොමද ඒ ඇල්ම පවත්වාගෙන ගියේ කියලා. ඉතින් ඒකෙදි ඇත්තටම කරන්න තියෙන්නේ මේ දරුවගේ වයසත් එක්ක මම හිතන්නේ ටිකක් එයාට තීරණ වයසක කෙනෙක් නිසා එයාට පුළුවන් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් වැඩිහිටියෙකුට පුළුවන් වෙන්නට ඕනේ එයත් එක්ක කතා බහ කරලා ඉවරලා මේ මොකද ඒ කතාව තුළ ඔබතුමියගෙන් කියවන යම් කිසි කාලයක් එයා හොඳට කරගෙන ගියා කියන එක. ඉතින් තවදුරටත් පොඩ්ඩක් ඒ සම්බන්ධව මැදිහත් වීමක් ගුරුවරයෙක් හෝ එහෙම නැත්නම් සමහරවිට අම්මා තාත්තා කියන දේවල් මේ කාලේ පොඩි දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන් තරුණ ළමයි අහන්නේ නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒක නිසා එහෙම බැරි නම් වෙන ගුරුවරයෙක් හෝ එහෙම නැත්නම් වෙන උපදේශකයෙක් හෝ සම්බන්ධ කරගෙන දරුවට පොඩි උදව්වක් අපි කියන්නේ ඒකට පොඩි පුෂ් එකක් දුන්නා නම් සමහරවිට නැවත වතාවක් එයා ඉස්සරහට යන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි දන්න දෙයක් තමයි මෙහෙම දරුවොත් එක්ක වැඩ කරනකොට එයා ටිකක් හරියනවා ආයෙ අර වගේ වෙනවා ආයෙ හරියන ඒක හරි. අපි කියන්නේ roll with resistance කියලා ඒක එහෙම තමයි දරුවෝ උඩට එන්නේ. ඒක සමහරවිට අපි කියන විදිහට හරියටම නියමිත විදියට මේ කියන එක අහගෙනම 100%ක් එකපාරට
එක රැයකින් හරියන්නේ නැති වෙන්න පුළුවන්. උඩට යනවා පල්ලෙහාට යනවා ආයෙ නැවත තාප උඩට යනවා. ඔහොම තමයි ඉස්සරහට යන්නේ. තව ප්‍රශ්නයක් අහන බ්ලූ ලයිට් ෆිල්ටර් එකක් දාලා තියෙන උපසියලක් පැලඳීම සහ පැලඳීම ස්ක්‍රීන් එකකින් ඇහැටෙන අපහසුතාව මගහැර ගන්න පුළුවන්ද කියන එක. ඒ ස්ක්‍රීන් එකෙන් තියෙන අපහසුතාව මගහැර ගන්න දාන එක ගැන සම්බන්ධයෙන් නම් මට ඇත්තටම මේ හරි උත්තරයක් දෙන්න අපහසුයි. මොකද ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් මට නැති නිසා ඒ සම්බන්ධ හරියටම කියන්න පුළුවන් අදහසක් කියන්න පුළුවන් වෙන්නේ අක්ෂි සම්බන්ධ හෝ නැත්නම් ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක්ගෙන් විශේෂඥ දැනුමක් මට ඒ සම්බන්ධව නැහැ කියන්න මේ මොන වගේ ෆිල්ටර්ස්ද පාවිච්චි කරන්න ඕන කියන එක. නමුත් යම් මම දන්න දැනුමින් මට කියන්න පුළුවන් යම් ෆිල්ටර්ස් තියෙනවා ඒක තුල පුළුවන් දරුවට ඒ කියන්නේ තමන්ගේ ඇස් දෙකට වෙන හානිය අඩු කරගන්න. එකකින් කියන්නේ ඒක සම්පූර්ණ බිඳුව කරගන්න පුළුවන් කියලා. ඕනම ස්ක්‍රීන් එකකින් ඇස් දෙකට හානියක් වෙනවා. ඒක හානිය නවත්ත ගන්න අපිට කරන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම පුළුවන් තරම් ඒ කියන්නේ අවම කරගන්න එක ස්ක්‍රීන් ටයිම් එක අවම කරගත්තට පස්සේ බිඳුව කරගන්න බෑනේ විශේෂයෙන් මේ කාලය තුල. ඒකට අපි පුළුවන් තරම් අයින් කරගන්න ඕනේ මේ බ්‍රේක්ස් හදාගන්න ඕනේ. මනසට විවේකයක් දෙන්න ඕනේ විටින් විට. හරි. වෙන මොකුත් ප්‍රශ්න නැතිනම් අපි එහෙනම් අද මේ වැඩසටහන අවසන් කරමු. වෙන මොනවද ගැටලුවක් නැතිනම් අවසන් කරන්න කලින් මගේ අවසාන වශයෙන් මම ස්තුති කරනවා විශේෂයෙන්ම රාහුල විද්‍යාලයේ එලියෝ ක්ලබ් එකේ දරුවන්ට විශේෂයෙන්ම මම සම්බන්ධ වෙච්ච චතුම් පුතාට මේ සම්බන්ධයෙන් ආරාධනා කිරීම සහ විශේෂයෙන්ම මම හරි දැක්ක අර කියන්නේ වැඩසටහන පටන් ගන්න කලිනුත් ඒගොල්ලන්ගේ මේ දැනුම මේ සම්බන්ධයෙන් තියෙන IT knowledge එක ඒ සම්බන්ධයෙන් මම ඇත්තටම ගොඩක් පැහැදීමකටපත් වුණා. ඒක හුඟක් හොඳයි. ඉතින් මේ වගේ වැඩසටහනක් ලෑස්ති කරන එක එහෙම ආකල්පයක් ඇතිවීම සහ වැඩසටහන හරි විදියට ක්‍රමානුකූලව මේ මමත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගැනීම අනිත් දරුවෝ මේකට සම්බන්ධ කරගෙන මේ සියලුම දේවල් තමයි ලර්නින් කියන්නේ මේවා තමයි. ඉතින් අපි මේක ඇතුලේ ගොඩක් දේවල් ලර්න් කරගන්න. ඉතින් පොතේ පාඩම් එකම මේ දේවල් ඉස්සරහට යනකොට සමාජයට ලෝකෙත් එක්ක ඉන්න අවශ්‍ය කරන කාරණාවල්. ඉතින් ඒ සම්බන්ධයෙන් ගොඩක් සතුටුයි සහ මේ වගේ දෙයකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. නැවත නැවතත් මගේ ඉස්කෝලේ නිසා. ඒක මට ලොකු සතුටක් මගේ ඉස්කෝලේත් එක්ක නැවත වතාවක් කියන්නේ වචනකින් හරි සම්බන්ධ වෙන්න ලැබිච්ච එක. ඉතින් අර කියපු දරුවන්ගේ සමහර ප්‍රශ්න වලට මට ඇත්තටම උත්තර දෙන්න බැරි වීම ගැන කනගාටුයි. මොකද ස්ටඩි ප්ලෑන් එකක් වගේ එකක් හදන එකක් ගැන පුතේ එකපාරට කියන්න අමාරුයි. මෙහෙම එක විශේෂයෙන් මේක එක් පුද්ගලයාට වෙනස් වෙන එකක්. නමුත් පොදුවේ මට කාරණා කතා කරන්න පුළුවන්. තවත් අවස්ථාවක් හම්බෙච්ච වෙලාවක මම ඒ ගැන ඔයගලන්ට කියලා දෙන්නම්. එහෙමනම් මම බාර කරනවා චතුම් පුතාට. එතකොට මොන හරි දෙයක් තියෙනවා නම් දැන් අහන්න නැත්නම් මට එතකොට අවසන් කරන්න පුළුවන් මේක. හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම සුබ රාත්‍රියක්. හොඳයි ඒත් එක්කම අපි දැන් යමුමු ස්තුති කතාව සිදු කිරීමට. ස්තුති කතාව සිදු කරනවා මේ අපේ මේ වැඩමුළුවේ ආරම්භයේ සිට මේ වැඩමුළුව මෙහෙවපු වගේම අපේ ලියෝ සමාජයේ වත්මන් උපභාණ්ඩාගාරික නිමෙත් වින්සර සහෝදරයා. බොහොම ස්තුතියි මල්ලි. සුබ සන්ධ්‍යාවක් කියලා සියලුම දෙනාට. ව්‍යාපෘතියේ සභාපතිවරයෙක් කරවන්නේ ස්තුති කතා පැවැත්වීමටයි. ඒ අනුව ප්‍රථමයෙන්ම තමන්ගේ වටිනා කාලය කැප කරගෙන මෙම අවස්ථාවට සම්බන්ධ වී වටිනා අවදාන රසක් හා වටිනා දැනුමක් ලබා දුන් මෝතර රාහුල විද්‍යාලයේ කීර්තිමත් අතිශිෂ්‍ය මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය තරුණ මහේෂ් මහතාට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට මේ සියලුම කටයුතු අපට කියා දෙන මෝතර රාහුල විද්‍යාලයේ වත්මන් විදුහල්පති සුදත් සමරික්‍රම ගුරු පියාණන්ට මා ස්තුතිවන්ත වෙනවා. මෙම සියලු කටයුතු වලදී අපිට හරිම කියා දෙමින් සෑම විටම අප දිරිමත් කරන මෝතර රාහුල විද්‍යාලයේ ලියෝ සමාජයේ භාර ආචාර්යනී චාන්දනී සීවර්ධන ගුරුමෑණියන්ට මම හඳපිටි ස්තුතිය පුද කරමි. එමෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ සියලුම ලියවරුන්ට ස්තුතිවන්ත වන අතර මෙම කටයුතු වලට සහයෝගය ලබා දුන් මෝතර රාහුල විද්‍යාලයේ ලියෝ සමාජයේ සභාපති චතුප්පතිරණ ඇතුළු සියලුම ලියවරුන්ටත් මාගේ ස්තුතිය පුද කර සිටිමි. එමෙන්ම Beyond the Limits ව්‍යාපෘතියේ 6 වන අදියරට අප හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රිය. ස්තුතියි.